ඉන්නේ ආයුබෝවන් හරි අපි එන අද 9 පන්තියේ අලුත් පාඩම අද තියෙන්නේ නිර්මාණ පතහා නිර්මාණ පාඩම අපි දැන් මේක බලමු මම ටියුට් එක දැන් මම ඔයගොල්ලන්ට ටියුට් එක PDF කරලා ඇති ඒක ගන්න ඇති ඔක්කොම මොකද මේකට ටියුට් එක ඇත්තටම හැමෝම ගාව තියෙන්න වෙනවා ඒ නිර්මාණ අපි ඒකමයි කරන්න මම හදලා තියෙන්නේ ටියුට් එක ගන්න ඇති නේද ඔක්කොම ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් මම මේ කියද්දි කියලා ඔයාගේ පොතේ ඒක ඇඳගන්න හැමෝම අරන් තියෙන ටියුට් එක ඔව් සර්. හරි එහෙනම් අපිට ලේසි ටියුට් එක ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් මම නිර්මාණය කරන පියවර දෙනවා ලියන්න දෙනවා එතකොට ඔයා පොතේ ලියලා නිර්මාණය අඳින්න එතකොට හරි එහෙනම් දැන් අද අලුත් පාඩම අපි ලියන්න පොතේ අලුත් පාඩම ලියන්න පතහා නිර්මාණ 14 වෙනි පාඩම පතහා නිර්මාණ පතහා නිර්මාණ හරි දැන් ඒ යටතේ අනුමාත්‍රකාවක් කියන්නකෝ පත කියලා පතහා නිර්මාණ කියලා කියලා ඒ යටතේ අනුමාත්‍රකාවක් කියන්න පත කියලා අය අනුමාත්‍රකාව කියන්න පත ඈ දැන් හොඳට අහගන්න. දැන් මේ පාඩමේදී නිර්මාණ පාඩම. ඒ කියන්නේ අපිට 10ට ඊළඟට තියෙනවා මීට වඩා. ඔය දැන් අපි මෙතනින් පටන් ගන්නවට වඩා. ඊට පස්සේ 11 වසරේදී නිර්මාණ පාඩමක් දෙන්නේ නැහැ. ඔය 10 9 ඉගෙන ගන්න ටික තමයි අනිවාර්යෙන් විභාගෙට ගානක් දෙන්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයට ගානක් දෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ මෙතනින් තමයි මුලින් ඉගෙන ගන්න. ඒ කියන්නේ 9 වසරේදී තමයි මේක ඉගෙන ගන්න. ඔය පත කියන එක පිළිබඳව හරියට නීති 4යි. ඔය නීති 4 හරියට ඔයා ඉගෙන ගත්තොත් ඔයගොල්ලොන්ට අය පත පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. ඊළඟ නිර්මාණ පිළිබඳ ගැටලුවක් නැහැ. හැමෝම ගාවක් මම කිව්වා ඊයේ සතියේකට කව කට්ටයි පැන්සලයි ඔන්න තියාගන්න ඕනේ ළඟ. දැන් ගොඩාක් දුරට අපි මේක පන්තියේදී කරනකොට තියෙන දේවල් තමයි ළමයි සමහර දවස්වල අපි දැන් පන්තියට දෙන්නේ. එතකොට කව කට්ට ඒකේ නැහැ සමහර අය. එතකොට අර අඳිනවා බලන් ඉන්නට බෑ. අඳින්න ඕනේ. දැන් ගෙදර නම් අපිට ප්‍රශ්නයක් නැහැ. කව කට්ටයි පැන්සලයි ටක් දාලා තිබ්බේ නැත්නම් හොයාගන්න පුළුවන් නේ. දැන් කව කට්ට පැන්සල ඔක්කොම ළඟට ගෙනල්ලා අපි බලමු. දැන් අත්‍තරම අපි පතයක් කියන්නේ මොකක්ද කියන එක ඉස්සරලා ලියමු. දැන් පතයක් කියන්නේ අපි යම්කිසි නීතියකට අනුව විචලනය වන ලක්ෂයක ගමන් මාන. එක එක නීති තියෙනවනේ මම කිව්වා නීති 4ක් තියෙනවා කියලා නේද? අන්න මේ නීති 4ම අපි ওই පත වලට ඉගෙන ගන්නවා. දැනට පත කියන එක අන්න අර ලියන්න දැන් ටියුට් එකේ තියෙනවා පත කියලා කොටුවක් තියෙනවා. බලන්න ටියුට් එකේ පළවෙනියටම පත කියන තැන දීලා තියෙනව නේද කොටුව? ඒක මේ වාක්‍ය ලියාගන්න ටියුට් එක නැති අය මාතෘකාව පොතේ ලියාගෙන මෙන්න මේ කියන වාක්‍ය ලියාගන්න. ටියුට් එක ගත්ත අය පළවෙනි කොටුවේ තමයි මේ ටික ලියන්නේ ලියන්න දී ඇති නීතියකට අනුව දී ඇති නීතියකට අනුව විචලනය වන ලක්ෂයක ගමන් මාර්ගය විචලනය වන ලක්ෂයක ගමන් මාර්ගය පතයක් ලෙස හඳුන්වනු ලැබේ.
පතයක් ලෙස හඳුන්වනු ලැබේ. පතයක් ලෙස හඳුන්වනු ලැබේ. හරි. දැන් එහෙමනම් මම ඔයගොල්ලන්ට කිව්වා පත අපි ගත්තොත් අවස්ථා හතරයි. ඒ කියන්නේ නීති හතරක් තියෙනවා. ඒ හතර හරියට ඉගෙන ගන්න අපි නිර්මාණය කරන්න. ඒ හතරට මම ඔන්න ඒකයි මම කිව්වේ ටියුට් එකම අරගෙන අපි එහෙම කරමු කියලා. දැන් අර සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් වල නිර්මාණය කරන්න හරියට බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් මගේ 11 වසරේ ළමයින්ට පවා ඒ නිර්මාණය මම හරියටම කියනවා. ඒ කියන්නේ හරියට ඒ නිර්මාණය ඔන්ලයින් වුණාට අපි හරියට කරන්න පුළුවන්. නිකන් නිර්මාණය අපි අතින් අදින්න ඕනේ. දැන් මම මේකේ අතින් ඇදලම පෙන්නනවා තමයි ඔයාට ඒක කරන්න පුළුවන්. නැත්තම් නිකම්ම මට මේක නේද? නිකම්ම ගන්න පුළුවන් කම්පියුටර් එකකින් අරගෙන මේක ඕනි ඇදෙන හැටි දාලා එහෙම ගත්තට ඔයාට ඒක බෑනේ. ඔයාට ඒක බෑ. ඔයා අතින් ඇදලා ගන්න ඕනේ. ඒ නිසා අපි අතින්ම ඇදලා මේක ගමු. හරි. එහෙනම් පළවෙනි නීතිය කියන්නේ එක කියලා දාලා කියන්නේ මේක. එක පළවෙනි නීතිය අචල ලක්ෂයක සිට නියත දුරකින් අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය සර් මොකක්ද? ආයෙත් බලන්න සර්. ඔව් අපෝ දැන් ඒක අර මාතෘකාව තියෙනවා ඈ. ඔයගොල්ලෝගේ අර ටියුට් එකේ මාතෘකාව කියන ටියුට් එක නැත්තම් විතරයි ලියා ගන්න ඕනේ පොතේ ඈ. ටියුට් එකේ බලන්නකෝ දැන් අපි කිව්වා නේද පළවෙනි කොටුව ඊට මෙහායි දාන්න. ඔව් ඊට මෙහායි කියනවා අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ කියලා ඈ. ටියුට් එක නැති අය විතරයි ලියාගන්නේ. අනිත් අය ඔක්කොම මේ ටියුට් එකේ වැඩි කරන්නේ. හරි. දැන් ඒක ඔව් ඒකටත් මම ඉඩ දීලා තියෙනවා. ඔන්න අහගන්නකෝ. දැන් ඔන්න අචල ලක්ෂයක් ගත්තා. මේක ඇඳගන්න යන්න එපා. ඔන්න මේ ලක්ෂය. නියත දුර. මේ අපි හිතමු මෙතන සෙන්ටිමීටර් 3යි. නියත දුර. අචල ලක්ෂයක ඉඳලා නියත දුරක් ගත්තා. අපි මෙහා O කියලා ගමු. මෙහා A කියලා ගමු. නියත දුර තමයි සෙන්ටිමීටර් 3. මෙන්න මෙයාගේ ගමන් මාර්ගය මෙයා ගමන් කරොත් මෙන්න මේ ආකාරයට. ඔහොම ගියොත් බලන්න මොකද්ද ලැබෙන්නේ? කියන්න බලන්න. මොකද්ද ලැබෙන්නේ? වෘත්තයක් නේද? එහෙනම් අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වෙනවා නම් ලක්ෂයක් ඒකෙන් ලැබෙන්නේ වෘත්තයක්. හරි අපි බලමු. ඔන්න මේ වෘත්තය අඳින්න ඒ කොටුවට එන්න වෘත්තේ නිර්මාණය කරන්න ඉඩ දීලා තියෙන කොටුවට එන්න දැන්. හරි. එතකොට ඒකේ මෙතන මේ පැත්තේ වම් පැත්තේ වාට මේ වෘත්තය අඳින්න ඉඩ දීලා තියෙනවා. මේ පැත්තෙන් ඉඩ දීලා තියෙනවා ලියන්න. ඒකේ තරු ලකුණක් දාලා ලියන්න පළවෙනි කරුණ ඈ. දැන් මේ මෙතන ඉඩ තියා ගන්න ඕනේ අර කොටුව තුල ලියන්න එපා. අර කොටුව නෙමෙයි ඉඩ දීලා තියෙන තැන ඈ. මේ හරිය තමයි ඉඩ දීලා තියෙන වෘත්තය අඳින්න. මේ හරිය ඕගොල්ලෝ පැති ඔහොම කියලා ඒ ටිකේ දැන් පළවෙනි කරුණ ලියන්න. ලියන්න පළවෙනි කරුණ එක කියලා දාලා ලියන්න මේක දෙන ලද අචල ලක්ෂයක්. මෙතන එක කියලා දැම්මත් කමන්නේ නැත්නම් ලකුණක් දාලා ලියන්න. දෙන ලද අචල ලක්ෂයක්. මොකද්ද සර්? දෙන ලද අචල ලක්ෂයක් ලකුණු කරන්න. දෙන ලද අචල ලක්ෂයක් ලකුණු කරන්න. දෙන ලද අචල ලක්ෂයක් ලකුණු කරන්න. එන එය O ලෙස නම් කරන්න. මේ දකුණු පැත්තේ ලියන්නේ වම් පැත්තේ අඳින්නේ. අර ටියුට් එකේ ටියුට් එක නැති අය පොතේ ওই විදිහට කරා. දැන් ඔයගොල්ලෝ කව කට්ට පැන්සලක් දාලා කව කට්ටත් හරියට හදාගෙන මේ ඉඩ තියලා තියෙන තැන හරි මැද
අචල ලක්ෂ්‍ය ලකුණු කරලා ඕක කියලා නම් කරනවා. මෙතන අඳින්න ඉඳ තියලා තියෙන හරිය නැද ලක්ෂ්‍යයක් ලකුණු කරලා ඒක ඕ ලෙස නම් කරගන්න. ඕ ලෙස නම් කරගන්න. හරි. දැන් දෙවෙනි එක මේ පැත්තේ දෙවෙනි පියවර ලියන්න නියත දුරක්. නියත දුරක් වරහන් තුන සෙන්ටිමීටර් 3ක් කියලා දාන්න. කව කටුවට ගන්න. කව කටුවට ගන්න. ඔන්න දෙවෙනි කරුණ. මේ ඔක්කොම ඔයගොල්ලන්ට හොඳට පේනවා. එහෙනම් නියත දුරක් ඒ කියන්නේ සෙන්ටිමීටර් 3ක දුරක් කව කට්ටට ගන්න. දැන් රූල තියලා කව කට්ට තුඩයි පෙන්සල් තුඩයි අතර සෙන්ටිමීටර් 3ක් ගන්න. සෙන්ටිමීටර් 3ක් ගන්න. හැමෝම ගන්න. දෙවෙනි කරුණ නියත දුරක් ඒ කියන්නේ සෙන්ටිමීටර් 3ක දුරක් කව කට්ටුවට ගන්න කියලා ලියලා ඔයාගේ කව කට්ටට හරියට කව කට්ට තුඩයි පෙන්සල් තුඩයි අතර පරතරය සෙන්ටිමීටර් 3ක් ගන්න. හරි. දැන් ඕ ලක්ෂයේ කව කට්ට තුඩ තියන්න. කව කට්ට තුඩ තියන්න ඕ ලක්ෂය. කව කට්ට තුඩ ඕ ලක්ෂය කියලා මේකට ගියේම නෑනේ. කව කට්ට තුඩ යන්න ඕ ලක්ෂය අඳින්න වෘත්තය අඳින්න. මෙන්න නියත දුර මෙතන ඉඳලා මෙතෙන්ට. කව කට්ට තුඩ ඕ ලක්ෂය තියලා වෘත්තය අඳින්න. හැමෝම අඳින්න. කව කට්ට තුඩ ඕ ලක්ෂය තියලා වෘත්තය අඳින්න. වෘත්තයක් කියනවාද හැමෝටම එනවා නේද වෘත්තයක්. ඒකත් අපි මෙතන ලියාගමු. අචල ලක්ෂය මත කව කටුව තබා වෘත්තයක් අඳින්න. ඔන්න ඒක තුන්වෙනි කරුණ. එහෙනම් අචල ලක්ෂය ළඟ කව කට්ට තියලා අඳින්න වෘත්තය. අන්නේ හරි. අර දැන් ඇතුල් වෙච්ච දුව හරි පුතා හරි මේ බලන්න. අපි මේ දුවට ටියුට් එක තියනවද? ටියුට් එක print කරලා ඔයාලා ළඟ තියනවද? ටියුට් එක ළඟ තියනව නේද? හරි. ටියුට් එක ගන්නකෝ. ඒකේ අපි අචල ලක්ෂයක සිට නියත දුරකින් චලන වන ලක්ෂයක පතේ කියන තැනට එන්න. හරි. එතනදී අපි ගත්තේ අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. ඔයාලා දැන් කව කට්ට තුඩට ඒක අරගෙන කරන්න ඊළඟට අපි ලියාගන්න එක ගමු. කව කට්ට තුඩට කව කට්ට ගන්න. කව කට්ට අරන් සෙන්ටිමීටර් 3ක් ගන්න කව කට්ටට. අර මේ වෘත්තයේ අඳින්න ඉඩ තියලා තියෙන තැන ලක්ෂය ලකුණු කරලා ඒක O කියලා නම් කරලා කව කට්ට තුඩ එතනින් තියලා අඳින්න වෘත්තය. දැන් අනිත් ළමයි මට කියන්න හැමෝටම වෘත්තය ආවද? කතා කරන්න ඕන කොහොම වෘත්තය ආවද? වෘත්තය ආවද? හැමෝටම ආව නේද? හරි. ආවස. දැන් මෙන්න මෙතෙන් ඊතරයක් ගහලා මෙන්න මේ අචල ලක්ෂයට අපි කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය කියන්න. වෘත්තයේ කේන්ද්‍රය. මෙන්න මේ අචල ලක්ෂය තමයි වෘත්තයේ කේන්ද්‍රය කියන්නේ. මෙතන උඩ ලියන්න සෙන්ටිමීටර් 3යි අපි ගත්තේ. මේ මෙතන මෙතෙන්ට දුර සෙන්ටිමීටර් 3යි. මෙන්න මේ දුරට කියනවා වෘත්තයේ
අරය වෘත්තයේ අරය. අන්න ඒව ලකුණු කරන්න. මෙතන ඕලක්ෂයට මෙතන ටිකක් ගහලා වෘත්තයේ කේන්ද්‍රය කියලා කියන්න. මෙන්න මේ දුර ඕ ඉඳලා ඒ දක්වා තියෙන දුර අර නියත දුර වෘත්තයේ අරය කියලා ලියන්න. වෘත්තයේ අරය. අන්න හරි ඈ. වෘත්තයේ අරය. වෘත්තයේ අරය. අන්න දැක්කද අචල ලක්ෂයේ සිට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතේ. ඕක තමයි පළවෙනි නීතිය. තේරුණාද ළමයි? දැන් බලන්න අර මම කිව්වේ ටියුට් එක තියාගත්තාම තමයි මම අර ටියුට් එක ඕම එව්වේ අන්න ඒකත් එක්කම මේක යන්න ඕනේ. එතකොට අර ඔන්ලයින් අපි ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ ටියුට් එකත් එක්ක මම උදව් ගන්න ඒවා ලියා ගන්නකොට හරි ලේසි. දැන් මම මේ හැම දෙයක්ම පහසුකම් සපයලා තියෙන හොඳට ලියන එක පේන්න ඈ ඕගොල්ලොන්ට ඒක යම්කිසි ජොයින් වෙන්න මෙලා ගියා හරි ඊට පස්සේ කලින් යන්න වුණා හරි පන්තියක සහභාගී වෙන්න බැරි වුණා හරි එහෙම වුණා ගමන් මට දාන්න මැසේජ් එකක් මම ඒකේ රෙකෝඩින් එක එවනවා ඔයාලට ඕනේ දවසක ඒක බලන්න. දැන් මේ පාඩම කරාට පස්සේ තේරෙන්නේ නැති ළමයි කීටියක් මේකේ තේරුම් ගන්න බැරි තැන් තිබ්බනම් මට එවන්න ඔයාගේ මෙහෙම මට තේරුන්නේ නැහැ සර් රෙකෝඩින් එක එවන්න. මම එයාට පන්තියට සහභාගී වුණා මේක උනත් යම්සි තැනක තේරුන්නේ නැත්තම් කියන්න. මම ආයේ ඒගොල්ලන්ට රෙකෝඩින් එක එවනවා. ඒකම ඔයාලට ඒක නැවත බලලා ඊළඟ සතියට කලින් මේක හදාගන්න පුළුවන්. මම මේ විදිහට හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ මම එවන එක ඔයාලට ඕනේ වෙලාවක බලන්න. බලලා ආයේ නැවත ඒක හදාගන්න. ඒක තමයි හොඳම වැඩේ. දැන් මැදදී ආය ආවොත් එහෙම අර මුල ටික නැති වෙනවා නේද? අගින් ගියොත් එහෙම ආයේ අග ටික නැති වෙනවා. අන්න එහෙම වුණා ඒ ගියොත් එහෙම නැති. එහෙම යන්න එපා. ඉන්න පන්තියේ. නමුත් බැරි අවස්ථා වුණොත් මට කියන්න මම ඒකට පසුවෙන් අපිට තියෙනවා. දැන් ඔන්න පළවෙනි නීතිය හරි. දැන් මම අහන ප්‍රශ්නෙට උත්තර කියන්න. මේ ඕලක්ෂය මොකක්ද? ඕලක්ෂය නම් කරේ මොකක්ද? කියන්න බලන්න. මොකක්ද? ඕලක්ෂය නම් කරේ වෘත්තයේ කේන්ද්‍රය. නියත දුර නම් කරේ මොකක්ද අපි? නියත දුරට වෘත්තයේ අරය. වෘත්තයේ අරය. එහෙනම් මම ආයෙ දැන් මුලට එනවා. අචල ලක්ෂයේ සිට නියත දුරකින් චලන ලක්ෂයේ පාත්‍රය කුමක්ද? අචල ලක්ෂයේ සිට නියත දුරකින් චලන ලක්ෂයේ පතේ මොකක්ද කියන්නේ? වෘත්තයක් නේ? හරි. දැන් අර සටහන කියලා දාලා ඇති ඔයගොල්ලෝගේ ටියුට් එකේ ඔය නිර්මාණය කරපු තැනට පල්ලෙහාට. නිර්මාණය කරපු තැනට පල්ලෙහාට සටහන කියලා තියෙනව නේද? තව කොටුවක්. තියෙනව නේද? ඔව් සර්. අන්න එතන මේ ටික කියන්න. එහි අචල ලක්ෂය එහි අචල ලක්ෂය වෘත්තයේ කේන්ද්‍රයේ ලෙසත් වාක්‍යයකට ලියාගමු. වෘත්තයේ කේන්ද්‍රයේ ලෙසත් නියත දුර වරහන් තුල සෙන්ටිමීටර් 3 කියලා දාන්න. නියත දුර වරහන් තුල සෙන්ටිමීටර් 3. වෘත්තයේ අරය ලෙසත් හඳුන්වනු ලැබේ. හරි. දැන් එහෙනම් ඔන්න අර සටහන කියන දරට ඔයාගෙන ඉුවා නේද? හරි. එහෙනම් ඔන්න පළවෙනි නීතිය හරි. දැන් අය ඔයාලට කිසිම දැන අමතක වෙන්න බෑ. අචල ලක්ෂයක සිට
නියත දුරකින් ලක්ෂ චලනය වෙනවා නම් ඒ වෘත්තයක්ම තමයි. ඊට එහා මොකක්වත් වෙන්න බෑ. ඉතින් මේ දේවල් අපිට දැන් ඔය වෘත්ත නිර්මාණය කිරීමේදී දැක්කා. එහෙනම් අචල ලක්ෂයේ නියත දුරයි උනේ. ඒක තේරුණා නේද? දැන් දෙවෙනි නීතියට එමු. ලියන්න දෙක ඒක ඉතාම වැදගත්. ලියන්න ලියන්න නෙවෙයි ටියුට් එකේ ඉන්න දෙකට ටියුට් එකේ ඉන්න දෙවෙනි නීතියට අර ටියුට් එක නැති අය විතර ලියා ගන්න. බලන්න සටහනට පල්ලෙහින් තියෙනවා අචල ලක්ෂ දෙකකට දෙවෙනි එක අචල ලක්ෂ දෙකකට සමදුලින් පිහිටි ලක්ෂවල පතය. අන්න ඒක. අචල ලක්ෂ දෙකකට දැන් අහගන්න මේවා අඳින්න යන්න එපා. අචල ලක්ෂ දෙකක් කියන්නේ මෙන්න එක ලක්ෂයක් මෙතන අනිත් ලක්ෂය මෙතන. මෙයා A කියලා ගමු. මෙයා B කියලා ගමු. මේ දෙක මම යා කරනවා. මෙන්න මේ අචල ලක්ෂ දෙකටම සමදුලින් සමදුලින් කිව්වම A ඉඳලත් මෙතෙන්ට සමාන දුරක් B ඉඳලත් මෙතෙන්ට සමාන දුරක් තියෙනවා. අන්න එයා ගන්න පුළුවන් AB වල ලම්බ සමච්ඡේදකය ඇන්දෝ. මේ බලන්න ලම්බ සමච්ඡේදකය කියන්නේ මෙතන දුරයි සමානයි මෙයා අංශක 90යි. අන්න ඔහොම වුණොත් අපි මෙතන ගෝලක්ෂය කියලා ගමු. OE දුරයි OB දුරයි සමානයි. මෙතනලා මෙතෙන්ට දුරක් ගත්තොත් මේ දුරයි මේ දුරයි සමානයි. මෙතනලා මෙතෙන්ට දුරක් මෙන්නලා මෙතනලා මෙතෙන්ට දුරක් මෙන්න මේ දුර දෙක සමානයි. ඔන්න අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයේ පතය හිම රේඛා දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදය. හොඳට මතක තියාගන්න හිම රේඛාවේ ලම්බ සමච්ඡේදය. හරි එතරම් තියෙන කොටු එළියන් අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ වල පතේ කියලා තියෙන ගාන කොටු මෙන්න ලියන්න. දී ඇති අචල ලක්ෂ දෙකට එතන කොටු එළියන් දී ඇති අචල ලක්ෂ දෙකට අපිත් ලියන්න ඕනේද පේපර් එක නැති කට්ටිය? පේපර් එක නැති අය පොතේ ලියන්න මේක ඈ. පේපර් එක නැති කට්ටිය පොතේ ලියන්න. මම පේපර් එක එව්ව එක හම්බෙලා තියෙනවා නේද? ඊට පස්සේ ඕගොල්ලෝ ඒක print කරලා අරගෙන ටියුට් එක සම්පූර්ණ කරගන්න. හරි. ලියන්න මෙහෙම. දී ඇති අචල ලක්ෂ දෙකට සමතුලිත වූ දී ඇති අචල ලක්ෂ දෙකකට සමදුරින් විචලනය වන සමදුරින් විචලනය වන ලක්ෂයක පතය එම ලක්ෂ දෙක ව්‍යාකරණ රේඛාවේ එම ලක්ෂ දෙක ව්‍යාකරණ රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. ලක්ෂ දෙක ව්‍යාකරණ රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. එම ලක්ෂ දෙක ව්‍යාකරණ රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. ලම්බ සමච්ඡේදකයයි. හරිද ඔක්කොම ලියලා ඉවරද? හරි. දැන් අපි ඔන්න ඔය කියන අචල ලක්ෂ දෙකට සමදුරින් පිහිටි ලක්ෂයේ පතේ කිව්වේ ලම්බ සමච්ඡේදකයේ අඳි. දැන් බලන්න ඊළඟ කොටසට තියෙනවා නිර්මාණය කියලා. නිර්මාණය කියලා තියෙනවා පියවර 1. බලන්න ඉතින් එන්න නිර්මාණය පියවර 1. මේ නිර්මාණය එතන තියෙනවා පියවර 1 කියලා ඈ.
පියවර 1 අන්න ඒ කොටුවේ මම මේ කියන එක ලියන්න ඉස්සෙල්ලා ලියන්න පියවර 1 දෙන ලද අචල ලක්ෂ දෙකක් ලකුණු කරන්න දෙන ලද අචල ලක්ෂ දෙකක් ලකුණු කරන්න එතන ලියන්න ඒ පියවරේ කියන තැන ලියන්න දෙන ලද අචල ලක්ෂ දෙකක් ලකුණු කරන්න ඒ කොටුවේ ලියන්න ලකුණු කරන්න එය AB ලෙස නම් කරන්න හරි දැන් අන්න උතුම්නේ ඊළඟට ඔයාගේ මෙහෙම ඉඳ තියෙන කොටුවක් තියෙනවා ඒකේ ලක්ෂ දෙකක් අතර මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂයයි ලකුණු කරා AB ඒකල එක යක් ඊළඟ කොටුවේ එතන එහෙම කරා අතර ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒක යක් අනේ මේ ලක්ෂ දෙක විතරක් ලකුණු කරන්නේ අපි දෙවෙනි පියවරේ තමයි යා කරන්නේ ලක්ෂ දෙක විතරක් ලකුණු කරන්නේ මෙයා A මෙයා B කියන ලක්ෂ දෙකක් ලකුණු කරන්නේ A B ලෙස නම් කරන්නේ ඉතින් ඊළඟ පියවරට තමයි අපි ඒක යා කරන්නේ පියවර 1 දින ලද අචල ලක්ෂ දෙකක් ලකුණු කරන්න එය A B ලෙස නම් කරන්න මෙන්න ලකුණු කරා මෙයා ලකුණු කරා දැන් පියවර දෙකට පියවර දෙක ලියන්න එම ලක්ෂ දෙක යා කරන්න එම ලක්ෂ දෙක යා කරන්න ඒකටම එවිට එම රේඛා ඛණ්ඩය AB වේ අන්නේ දෙවෙනි පියවර තමයි ලක්ෂ දෙක අපි ලකුණු කරා මෙතන A මෙතන B යා තොර ඒක රේඛා ඛණ්ඩයේ AB කියලා අපිට ඒ රේඛා ඛණ්ඩයේ AB මොන පියවරෙන් පියවර මම මේ දෙන්නේ අන්න තුන්වෙනි පියවර තමයි ඉතාම වැදගත් තුන්වෙනි පියවර ලියන්න කලින් මම මේක කියලා දෙන්නම් දැන් හැමෝම අහගන්න ඔන්න මම මෙතන අර රේඛා ඛණ්ඩය අඳා මෙයා A මෙයා B ඔන්න ඔතන ඔහම තියෙනවා දැන් හැමෝටම මේවා පේනවා මම ඒකයි මේ බෝඩ් එකේ සම්පූර්ණයෙන් ලියන්න පුළුවන් විදිහට මේවා ගත්තේ නැත්නම් මම ලියන්නත් ඔක් පේන්නේ නැහැ දැන් හැමෝටම බෝඩ් එකම පේනවා දැන් අන්න ඔන්න ඔය රේඛා ඛණ්ඩය තමයි මම මුදෙන් දෙන්නේ ඕගොල්ලෝ දැන් මොනවද කරන්න යන්න එපා දැන් ඊට පස්සේ අපි කරන්නේ කව කට්ට අරගෙන මෙන්න මේ A ලක්ෂයේ කව කට්ට තුඩ තියෙනවා A ලක්ෂයේ කේන්ද්‍රය දැන් මම කියනවා A ලක්ෂයේ කේන්ද්‍රය කරගන්න කිව්වහම A ලක්ෂයට කව කට්ට තුඩ කියන්නේ අන්න හොඳට අහගන්න ඉස්සෙල්ලා කව කට්ට තුඩ A ලක්ෂයෙන් කියලා මෙන්න මේ AB දුරෙන් භාගයට වඩා දුරක් කව කට්ටට ගන්නවා භාගයක් කියන්නේ මේ හරියනේ භාගයට වඩා දුරක් අපි කියන්නේ මැන ඉන්නේ කව කට්ට තුඩ කියලා මෙහෙම දික් කරලා ගන්නවා උන්න භාගයට වඩා වැඩි දුරක් ඒකලා ඒ කේන්ද්‍රය කරගෙන ඉහළට ඡාපයයි පහළට ඡාපයයි අදිනවා ඔන්න පළවෙනි එක ආපහු කියන්නම් ඒ කියන තැන කව කට්ට තුඩ තියලා AB දුරට වඩා භාගයට වඩා AB දුර භාගයට වඩා වැඩි දුරක් භාගයට වඩා වැඩි දුරක් කව කට්ට තරම් ඒ ලක්ෂයේ ඉඳලා මෙතෙන්ට ඡාපයයි මෙතෙන්ට ඡාපයයි ඊළඟට නැවත අර දුර වෙනස් කරන්නේ අර දුර වෙනස් කරන්නේ නැතුව B ලක්ෂයේ කව කට්ට තුඩ තියලා මේ දෙන්න ඡේදනය කරනවා ඒ ඡේදනය කරලා අන්න ওই දෙක යා කරපුවාම ලම්බ සමච්ඡේදකේ දැන් අපි ඕක ලියාගෙන පස්සේ
අඳින්න ඈ ලියා ගන්න තුන්වෙනි පියවර ලියන්න හරියට ලියා ගන්න මේක ඈ මම නැවතයි කියලා දෙන්නම් ඔක ඈ තුන්වෙනි පියවර මෙතන මම අදින්නම් තුන්වෙනි පියවර මේ පියවර ඔන්න තුන්වන පියවර ලියන්න මෙහෙම සරල රේඛා ඛණ්ඩයේ දිගෙන් මෙතන ලියන්න පියවර තුනට සරල රේඛා ඛණ්ඩයේ දිගින් භාගයකට වඩා වැඩි දිගක් සරල රේඛා ඛණ්ඩයේ දිගින් භාගයකට වඩා වැඩි දිගක් භාගයකට වඩා වැඩි දිගක් කව කටුවටගෙන භාගයට වඩා වැඩි දිගක් කව කටුවටගෙන A සහ B ලක්ෂ කේන්ද්‍ර වශයෙන් A සහ B ලක්ෂ කේන්ද්‍ර වශයෙන්ගෙන A සහ B ලක්ෂ කේන්ද්‍ර වශයෙන්ගෙන A සහ B ලක්ෂ කේන්ද්‍ර වශයෙන්ගෙන x සහ y ඔන්න ලියාගන්න තව අක්ෂර දෙකක් x සහ y හිදී ඡේදනය වන පරිදි ශාප දෙකක් අඳින්න ඔන්න මම ලියුවා එක ඕක තමයි තුන්වෙනි පියවර ඔයගොල්ලෝගේ අර මේ තුන්වෙනි පියවර පොතේ ඔන්න ඔය ටික ලියා සරල රේඛා ඛණ්ඩයේ දිගින් භාගයකට වඩා වැඩි දිගක් කව කටුවටගෙන A සහ B ලක්ෂ කේන්ද්‍ර වශයෙන් එන x සහ y හිදී ඡේදන වන පරිදි ශාප දෙකක් ගන්න. අන්න ඒකට ඉඩ කියලා තියෙනවා ලොකු ඉඩක්. ඒ ඉඩේ මැද මේ වගේ ඉඩක් ඔයාලට තියෙනවා ඈ. මේ වගේ ඉඩක් තියෙනවා. ඒ ඉඩේ මැදට වෙන්න ඔය කියන AB ලක්ෂ දෙක ලකුණු කරන්න. ලකුණු කරලා යා කරන්න. ඔයාගේ නිර්මාණය අදින්න දීලා තියෙන ඉඩේ ටියුට් එක නැති අය මම මේ කෝඩ් එකේ කරන ඒවාම ලියාගෙන ටියුට් එක ඊළඟ දවසේ print කරගෙන වැඩේ කරන්න ඈ දැන් ඔතන දීලා තියෙන ඉතේ මැදින් AB රේඛා වැඳ ගන්න ඉස්සෙල්ලා AB රේඛා වැඳ මම මේක එක පොඩේ කිව්වේ නෑ පියවර 3කින් ගත්තේ ඔයගොල්ලොන්ට ඊට පස්සේ අය නැවත බලනකොට තේරෙනවා දැන් කව කට්ට ගන්න කව කට්ට ඒ කේන්ද්‍රී කරගන්න කියපු ගමන් කව කට්ට තුල තියන්නේ ඒවල. කව කට්ට තුල තියන්නේ ඒවල. හැමෝම තියන්නේ. කව කට්ට තුල උන්නේ ඒවල තිබ්බෑ. මම මෙහෙම තියලා තියෙන්නේ ඒවල. AB දුරෙන් භාගයට වඩා වැඩි දුරක් ගන්න කව කට්ටට. භාගයක් කියන්නේ මේ හරිය ඊට වඩා වැඩි දුරක් ගන්න. හැමෝම ගන්න. හරිද? AB දුරෙන් භාගයට වඩා කොහොමද අරගෙන තියන්නේ? දැන් කව කට්ට තුල උණු තියද්දී මේ දුරට අනුව ඉහළට ඡාපයයි පහළට ඡාපයයි අඳින්න. ඒ කේන්ද්‍රය කරගෙන ඉහළට ඡාපයයි පහළට ඡාපයයි අඳින්න අර දෙක වෙනස් කරන්නත් එපා. නියත දුර වෙනස් කරන්න එපා. දැන් B කේන්ද්‍රය කරගන්න. ඔව් මොකද්ද? ආයෙත් කියලා දෙන්නකෝ ඒක ටික. මේක ඇඳද දුර? මේ දුර ඇඳද? ඔව්. දැන් මෙහෙමයි. කවකට තුඩේ ඉලක්ෂයෙන් තියන්නේ.
කවකට තුනේ ඉලක්කයෙන් තිබ්බද? හරිද? ඔව් සර්. ඔව් සර්. කවකට තුනේ ඉලක්කයෙන් තියලා මේ දුරෙන් භාගයකට වඩා වැඩි දුරක් ගන්න. වැඩි දුරකට මෙහෙම අරන් එක පැන්සල් දුර. අරන් ආවද? ඔව් සර්. අන්න දැන් මේ කේන්ද්‍රය කරගෙන කවකට තුඩ වෙනස් කරන්නේ නැතුව මෙන්න මේ පහළ ඉහළට ඡාපයයි පහළට ඡාපයයි අඳින්න. හරි සර්. හරිද? හරි සර්. හරි. දැන් මේ දුර වෙනස් කරන්නේ නැතුවම අර කවකට දුර කියන්නේ B වල. අර දුර එහෙමම වෙනස් කරන්න එපා. B වල තියලා මෙන්න මෙහා මේ දෙන්න කැපෙන විදිහට ටාප් දෙකක් ගන්න. දැන් අපි අර දුර ගත්ත එක වෙනස් කරන්නේ නැතුව කවකට දුර මෙතෙන්ද තියලා අර ඇඳ ටාපේ ඡේදන වන පරිදි ඉහළටයි පහළටයි දෙකක් ගන්න. ඇඳලා මෙහා x ලෙසයි මෙහා y ලෙසයි නම් කරගන්න. ඒ ලක්ෂ දෙක ලබනවා. දැන් රූලර් අරගෙන අඳින්න රේඛාව හරියට මෙන්න රූලර් අරන් අඳින්න මේ රේඛාව අඳින්න. හතරවෙනි පියවරට ඒක කියනවා හැමෝම මේක ඇත්තද? මෙතෙක් ගත්තද ඔක්කොම? ඔව් සර්. හැමෝටම ආවද එහෙම? ඔව් සර්. හරි. දැන් ඊළඟට මේකට පල්ලෙහෙන් තියෙනවා කොටුවක් පියවර 4 කියලා. තියෙනව නේද? අනිත් අර පොතේ කරන අය පියවර 4 කියලා ලියන්න. අන්නේ පියවර 4 තැන කියන්න ඉන් පසුව xy යා කරන්න. ඉන් පසුව හතරවෙනි පියවර. මේක ඇන්දට පස්සේ අපි හතරවෙනි පියවර තියෙන්නේ. ඉන් පසුව xy යා කරන්න. එය AB රේඛාව හමුවන ලක්ෂය O ලෙස නම් කරන්න. මේ තමයි හතරවෙනි පියවර. ඉන්පසුව xy යා කරන්න. එය AB රේඛාව හමුවන ලක්ෂය O ලෙස නම් කරන්න. මෙන්න මෙහා O ලෙස නම් කරන්න. O ලෙස නම් කරන්න. හරි. දැන් මේ පියවර කරන්න හැමෝම කරන්න. හරි. අන්න දැන් ඊට පස්සේ කෝණමානය ගන්න. දැන් හැමෝම කෝණමානය ගන්න මම ගාවට පිටිම අරගෙන ඉන්නේ. කෝණමානය ගන්න. මම මේ හරි ලේසි ක්‍රමයකට මේ දැන් ඔයගොල්ලොන්ට නිකන් ඇත්තටම අර ටියුට් එක තියාගන්න ඕනේ. ඒක තමයි හරි. ටියුට් එක හදන්න නැති අය කමක් නැහැ. ඒක ඊට පස්සේ ඔයගොල්ලෝට ආයෙ නැවත කරන්න පුළුවන්. ඒ ටියුට් එක නැති අය ආයෙ කරන්න පුළුවන් නම් මට කියන්න මම රෙකෝඩින් එක දෙන්නම්. ඒකට ඒක බලන්න හරි ආයෙ කරට ඒක පුළුවන්. හරි. දැන් කෝණමානය භාවිතා කර කෝණ මෙන ලියන්න කියලා ඊළඟ රූලේ ඇති. කෝණමානය භාවිතා කර කෝණ මෙන ලියන්න. පළවෙනියට තියෙන්නේ AOX කෝණය. හරි. කෝණමානය ගන්න.
දැන් මේ විදිහට කෝණමානි අරගෙන එක පැත්තකට මේ මෙතන හරි මෙයානේ බිඳුව මෙන්න මේ කියන අංශක 90 තියෙන එක තමයි මෙතනින් බිඳුව තියෙන්නේ. ඒක හරියටම ඕලක්ෂයට කොහොමද කියන්නේ? ඕලක්ෂයට හරියටම තියලා මෙන්න මේ කෝණේ බලන්න කීයද කියලා. මේ කෝණේ AOX කෝණේ මනලා මට කියන්නේ. හරියටම ඕලක්ෂය තුල කෝණමානි අර බිඳුව කියලා තියෙන බිඳුවෙද කියන්නේ. එහෙනම් මේ තිරස් රේඛාව AB වල තියෙන්න ඕනේ ඈ. කීයද? කෝණේ කීයද? කීයද මේ? ඒක 90යි. අංශක 90යි. ඒකල ලියන්න. අංශක 90. අංශක 90. ඒක ඊළඟ දෙක ඊළඟ කෝණෙත් මනින්න. ඊළඟ කෝණෙත් මනින්න. YOB කෝණය. YOB නෙවෙයි XOB වෙන්න ඕනේ ඈ. XOB කෝණය මනින්න. XOB කෝණය. XOB එතන හදාගන්න XOB කෝණය. මනින්න දැන්. එතන YOB නෙවෙයි XOB කෝණය මනින්න. දැන් මේ මනින්න දෙයක් නෑ. අර කවකට උතන මේ කෝණමානි මෙහෙම තිබ්බනේ. මේ පැත්ත අනුව නම් මේ පැත්තත් කීයද ආවේ? කීයද ආවේ? අංශක 90යි. අංශක 90යි. අංශක 90යි. ඒකත් ලියන්න මෙතනින්. දැන් ඔන්න ලම්බකව සමච්ඡේදනය වෙලා ඒක එහෙම වෙලා කියලා පෙන්නන මේක අන්න මෙතෙන් අනුව අපි මාක් කර අන්න ඒකත් කරා. ඊළඟට කියනවා පහත දුරද මැන ලියන්න. AO ගණන් ඉස්සල්ලාම කව කට්ටට ලක්ෂයේ කව කට්ට දුර තියලා O ලක්ෂයේ පැන්සල් දුර තියලා ඒක ඔයා කව කට්ටට අරගෙන නූලට තියලා බලන්න. නැත්තම් නූල තියලා තුරුණු පුළුවන්. ඒ වුණාට හරි ගානට බලන්නේ අපි එහෙමයි. කව කට්ට දුර මෙතනින් තියලා පැන්සල් දුර මෙතෙන් අරගෙනවා. AO අරයක් වගේ අරගෙන කව කට්ට දුරට නූලේ තියලා බලන්න. ඒව නැත්තම් නූල හරියට පුළුවන් නම් තියන්න තියලා මෙතෙන් බලන්න දුර තියෙන්නේ. AO දුර මල්ලා අපිට කියන්නේ එක AO දුර දෙක OB දුර. මෙතන මෙතෙන්ට දුර මනින්න. හැමෝටම එක සමාන වෙන්නේ AB දුර ගත්ත විදිහට වෙනස් වෙනවා ඈ. හරියට මෙතන මෙතෙන්ට මනින්න දශම ගානකට මනින්න. කියන්න බලන්න. කීය දෙන්නේ? ඔව් කීයද? 2.5යි. 2.5. ඊළඟ දුරක් මනින්නකෝ. සෙන්ටිමීටර් 2.5. තව කෙනෙකුට 2.8ක් වෙන්න පුළුවන්. ඒක ලියන්න. Tamanට එන එක ලියන්න. අර 2.5 ආපු දුර මෙතන මෙතෙන්ටත් මැනලා කියන්න මට කීයද කියලා. බලන්න. කීයද? 2.5. 2.5. හරි. 2.5. දැන් තව එක්කිනෙකුට 2.6ක් ආව නම් අන්න මේ දුරත් 2.6 එන්න ඕනේ. මෙතෙන්ට 3ක් ආව නම් මෙතෙන්ට 3ම එන්න ඕනේ. එතකොට හරි. අන්න ඒ දුරවල සමානයි කියන්නේ මෙතනින් කියන්නේ 2යි මේ මෙතනින් කියන්නේ 2යි තමයි. ඒ දෙකත් සමාන. දැන් තව කෙනෙක් මට කියන්න ආපු දුර AO වල 2.5 ඇර වෙනත් උත්තරයක් එන්න තියෙනවා නම් කියන්නේ කීයද එන්න තියෙන්නේ? 4 සෙන්ටිමීටර්. 4යි. ඊළඟ දුර 4යි. 4යි. එහෙනම් හරි. තව කෙනෙක් කියන්න තව දරුවෙක් කියන්න එයාට ආපු දුර 5යි. 5යි. ඊළඟ දුර 5යි නේද? හරි. එහෙනම් හරි. ඒ කියන්නේ අපි AB දුර අපි ඔක්කොම හැමෝම AB දුර 10ක් ලෙස ගත්තනම් 5යි 5යි එනවා. AB දුර හැමෝම 12යි කියලා ගත්තනම් 6යි 6යි එනවා. නමුත් අපි AB දුරක් ගත්තේ නැහැ කීයද කියලා හැමෝටම කැමති දුරක් මම අදින්න කිව්වා. පස්සේ ගණන් හදනකොට මම
හැමෝටම එක මේක එන විදිහට තමයි ගණන් දාලා තියෙන්නේ. අර පළවෙනිට මේ නිර්මාණය කරන්න ඕන ඕක වැදගත්. මේක මම ඕගොල්ලන්ට නැවත මතක් කරනවා වැදගත්ම පදයක්. හැමදාම ඕලෙවල් විභාගෙදී ඕක අහනවා. දැන් ඕගොල්ලෝ 9 දී මේක ඉගෙන ගන්නේ. දැන් මම මේ අත්දැකීමෙන් කියන්නේ 10ට ගියාම ආය අමතක. 11 දී කොහොමත්ම දන්නේ නැහැ. ඇයි 10න් මේක ඉවරයිනේ. ඒ නිසා ඕගොල්ලොන්ට මේ හොඳට කියන්නේ මෙන්න මේක නැති වුණොත් 11 විභාගෙට දෙන නිර්මාණය කරන්නම බැහැ. මේ ලම්බ සමච්ඡේදයේ හරියට දැනගන්න. තේරුණා නේද? මම ඔන්න ආයෙ මතක් කරන්නම් අහගන්න හැමෝම කැමති ලක්ෂ දෙකක් ලකුණු කරනවා. ඒක යා කරා. AB කියලා නම් කරගත්තා. ඊළඟට මොකද කරේ? ඒ කේන්ද්‍රය කරගෙන දැක්කද භාගයක් කියන්නේ මෙතන. භාගයට වඩා වැඩි දුරක් අරය අරගෙන ඉහළට ඡාපයයි පහළට ඡාපයයි කියන. වෙනස් කරන්නේ නැතුවම B කේන්ද්‍රය කරලා අර දෙක ඡේදනය කරනවා. ඊට පස්සේ අපි මොකද කරේ? XY යා. අන්න එතකොට මෙයා හරියටම AB වල ලම්බ සමච්ඡේදයයි. එහෙනම් මොන්න අර කියපු කතාව හරි. අචල ලක්ෂ දෙකකට නියත දුරකින් චලනය වන ලක්ෂයේ මතය ඒ රේඛාවේ ලම්බ සමච්ඡේදය. තේරුණා නේද? හරි. දැන් එතන තව කොටුවක් තියෙනවා පල්ලෙන්. නේද? පියවර 100 මැන්නට පස්සේ තව කොටුවක් තියෙනවා ඊළඟ පිටුවේ බලන්න. ඊළඟ පිටුවේ මුලට ඒකේ ලියන්න මෙහෙම. හරි. මෙන්න මේ ඊළඟ පිටුවේ තියෙන්නේ මෙන්න මේ කොටුවේ ලියන්න. මේ දොරවල් ළඟට පස්සේ තියෙන කොටුවේ මෙහෙම ලියන්න. මේ අනුව AB සහ මේ අනුව AB සහ XY රේඛා එකිනෙකට ලම්බකව සමච්ඡේදනය වේ. මේ අනුව AB සහ XY රේඛා එකිනෙකට මේ අනුව AB සහ XY රේඛා එකිනෙකට ලම්බකව සමච්ඡේදනය වේ. ලම්බකව සමච්ඡේදනය වේ. එය ඔන්න ඔය විදිය දානවා AB මෙන්න මේ විදිය රේඛාවයි ඔන්න මෙතෙන් ඇදලා මෙන්න මෙයාගේ අර ලම්බක මේ AB ලම්බකයි XY unknown AB අඳින්න මේ රේඛාවයි ඇදලා ලම්බකයි කියන්නේ අපි අර අංශ ගණුව ලකුණු කරන්නේ ලකුණු කරලා XY ලෙස දක්වනු ලැබේ. ඒකත් ලියාගන්න නැත්නම් ආයෙ වෙන තැන්වල ඔක දැක්ක ගමන් පේන්නේ AB ලම්බකයි XY. AB ලම්බකයි XY. ඔන්න දෙවෙනි නීතිය. හරි. හරි නේද? හරි. දැන් තුන්වෙනි නීතිය ලියමු. දැන් මම මේක මකනවා. ලියන්න ඕනේ නැහැ. ඊළඟ ටියුට් එකේ ඊළඟ මාතෘකාව බලන්න.
අන්න ටියුට් එක නැති අය මේක ලියන්න. තුන්වෙනි නීතිය. ටියුට් එකේ තියෙන ටියුට් එකේ බලන්න ඔන්න තුන්වෙනි නීතිය අචල රේඛාවකට නියත දුරකින්. අචල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතය. ඔන්න බලමු ඒක. අචල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතය. දැන් හොඳට අහගන්න. හැමෝම අහගන්න. ලියන්නවත් මොනවටවත් යන්න එපා. අචල රේඛාවකින් මෙන්න මෙයා තමයි රේඛාව. AB කියමුකෝ. ඔන්න AB තමයි හොඳට බලාගන්න. අචල රේඛාව මෙයා. මෙතන තියෙන රේඛාව වෙනස් වෙන්නේ නැහැ. මේ AB රේඛාවට නියත දුරකින් නියත දුරක් කිව්වහම සෙන්ටිමීටර් 2ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් 8ක් වෙන්න පුළුවන්. සෙන්ටිමීටර් අපි ගමුකෝ 2ක්. එහෙනම් මෙන්න මෙතන ඉඳලා මේ දුර සෙන්ටිමීටර් 2ක් මෙතෙන්ටත් ලකුණු කරත හැකි. මේ මෙතෙන්ටත් ලකුණු කරන්න පුළුවන් සෙන්ටිමීටර් 2ක්. අන්න අචල රේඛාවට නියත දුර. උඩටත් පුළුවන් පහළටත් පුළුවන්. එහෙනම් මේ දෙන්නගේ චලනය වන ලක්ෂයේ පතය තමයි මේ රේඛාවට සමාන්තරව අඳින රේඛා දෙකක්. AB කියන රේඛාවට මේ AB රේඛාව මෙයාගේ සමාන්තර රේඛාවක් අඳින්න මෙතනොත් සමාන්තර රේඛාවක් අඳින්න. නියත දුර දෙකේම එකයි. මෙතනත් දෙකයි මේ නියත දුර සමානයි. රේල් පීඩි දෙක. මේ දැක්කද රේල් පීඩි දෙක කොහොමද තියෙන්නේ? මේ සමාන්තර රේඛා දෙකක් නියත දුරකින් තියෙන්නේ. දුරවල් සමානයි. දැක්කද? එහෙනම් මේක උඩිනුත් අදින්න පුළුවන් පහළිනුත් අදින්න පුළුවන්. තුන්වෙනි නීතිය වුණ හතර මතක තියාගන්න. අචල රේඛාවකට නියත දුරකින් චලන ලක්ෂයේ පතය එම රේඛාවට අඳින ලද නියත දුරින් අඳින ලද සමාන්තර රේඛා දෙක. නියත දුරින් අඳින ලද සමාන්තර රේඛා දෙක. තේරුණා නේද? ලියන්නේ කොටු ඉස්සෙල්ලාම. එතන කොටුවක් දීලා තියෙනවනේ ඒක ලියමු ඉස්සෙල්ලා. ලියන්නේ මේ දී ඇති සරල රේඛාවට දී ඇති සරල රේඛාවට අර දීලා තියෙන දැන් අර අපි අචල රේඛාවකට නියත දුරකින් පිටි ලක්ෂවල පතේ කියන තැනනේ ඔය කොටුව තියෙන්නේ. අන්න එතන ලියන්න දී ඇති සරල රේඛාවකට නියත දුරකින් දී ඇති සරල රේඛාවට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතය යනු පිහිටි ලක්ෂවල පතය යනු දී ඇති සරල රේඛාවට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතය යනු එම සරල රේඛාවට සමාන්තර වූ රේඛා දෙකකි. එම රේඛාවට සමාන්තර වූ රේඛා දෙකකි. කියාගන්න ඉස්සෙල්ලා හරි ඉස්සෙල්ලාම මෙතන තියාගන්න
හරි. දැන් නිර්මාණය කියන තැනට එන්න. හරි. නිර්මාණය කියන තැන පියවර 1 හරි. දැන් පළවෙනි අර පියවර 1 කියන තැන ලියන්නේ එහෙම. පියවර 1 කියන තැන ලියන්න. දී ඇති සරල රේඛාවක් අඳින්න. දී ඇති සරල රේඛාවක් අඳින්න. කැමති එකක් අඳින්න ඕනේ ඈ. අඳින්න. එය PQ ලෙස නම් කරන්න. මේ තමයි පළවෙනි පියවර ඈ. පළවෙනි පියවර කොට ලියන්න. දී ඇති සරල රේඛාවක් අඳින්න. එය PQ ලෙස නම් කරන්න. ඒතර ඊට පල්ලෙහිම ඔන්න ඒකට ඉඩ තියලා තියෙනවා. අඳින්න රේඛාව ඇඳලා මෙතන P කියලා ලකුණු කරලා මෙතන Q කියලා ලකුණු. එතන පොඩි කොටුවක් තියෙනවා. ඒකේ ඔයා PQ සරල රේඛාව අඳින්න. හරි. sir ඔව්. හරිද? ඔව් කියන්නකෝ. හරි නේද? ඔව් sir හරි. sorry sir හරි. දැන් පියවර 2ට එන්න. පියවර 2 කියලා කියන තැන මේක ලියන්න. ඉන්පසුව P සහ Q ලක්ෂවලදී P සහ Q ලක්ෂවලදී දෙවෙනි පියවරට ලියන්න. දෙන ලද සරල රේඛාවට ලම්බක දෙකක් අඳින්න. ඔන්න දෙවෙනි පියවර. P සහ Q ලක්ෂවලදී දෙන ලද සරල රේඛාවට ලම්බක දෙකක් අඳින්න. හරි. දැන් එන්නකෝ මේ නිර්මාණය කරන තැනට කොටුවක් තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය කියලා කියනවා මම. ඔය විදිහට කොටුවක් තියෙන්නේ. දැන් අර පොතේ අඳිනායි මේක ඔහොම කරගන්න. එයයි මට කියන්න මම රෙකෝඩින් එක දෙන්නම්. නැවත ටියුබ් එක print කරලා කරන්න ආයෙත්. ඒකට දෙවෙනි පාර. මෙන්න මේ විදිහට ඇවිල්ලා හරි ඒකේ මැදින් ඔය කියන PQ රේඛාව ඇඳගන්න. PQ රේඛාව ඇඳ. හරි නැද? PQ රේඛාව. sir board එක
සර් බෝඩ් එක බොඳ වෙලා පේන්නේ. ඈ හොඳට පේනවනේ. බෝඩ් එක බොඳ වෙලා වගේ පේන්නේ. නෑ සර් හොඳට පේනවා. අනිත් අයට කොහොමද? පේනවා සර්. ඒක තමයි. ඒ අර සිග්නල් මතිය තියෙන. දුවගේ ෆෝන් එකට හරි මේ සිග්නල් මතිය ඈ වෙන තැනකට ගියා නම් හරි. දැන් නම් හොඳට පේනවා බෝඩ් එක. හොඳට පේනවා. මාත් ඒක බලලා අඳින්නේ හොඳට පේනවා. අනිත් අයට එහෙම නෑ නේද? නෑ සර්. හොඳට පේනවනේ. ඔව් සර්. වෙනතර වඩා දැන් හරි හරි නේද? ඒක තමයි සිග්නල් හරි සර්. හරි නේද? දැන් එහෙමනම් අන්න හරියට අඳින්න PQ රේඛාව. දැන් හොඳට අහගන්න. මෙන්න මේ P වලදී Q වලදී ලම්බකයක් අදින්න ඕනේ. දැන් ලම්බක රේඛාව අපි තව එහාට යනකොට ඉගෙන ගන්නවා. මේක හරි. විහිද චතුරස්‍රය කියනවාද ත්‍රිකෝණය වගේ එක. ඒවා පාවිච්චි කරන්නේ නැහැ නේ කවදාවත් නමුත් දන්නේ නැහැ. ඈ? විහිද චතුරස්‍රය කියන්නේ අර ත්‍රිකෝණය වගේ එක. මේක අරගෙන මේ අංශක 90යි ඒක. හරියට මේ මෙතෙන්ට ඕන කියලා වඳින්න රේඛාව. මෙතෙන්ට පල්ලෙයටයි මෙහෙට. මේ කිලුත් අදින්න. මේ දෙක කියලා අදින්න අංශක 90. ඒක තියලා දැනට මම මේ නිර්මාණය කරන්න දෙනවා පස්සේ ඒවා අංශක 90 කොන. දැනට විහිද චතුරස්‍රය මේ මෙතනින් කොහොමද තිබ්බාම ත්‍රිකෝණය වගේ එක වෙන්න අදින්න පුළුවන්. පල්ලෙයට තියලා ඒක කරන්න. අනින්න ලම්බක රේඛාව දෙන්න. පස්සේ ලම්බක අදින්න හැටි කියලා දෙනවා ඈ. හරි. ඇන්දද හැමෝම ඇන්දද? ඔව් සර්. හැමෝම ඇන්දද ලම්බක දෙක? හරි. ඔව් සර්. දැන් ආගන්න ඔව් සර්. හරි. පියවර 3ට ඉන්න. පියවර 3 ලියලා තමයි අපි දැන් අඳින්නේ ආයේ. දැනට මොනවත් කරන්න යන්න එපා. පියවර 3ට ඉන්න. හරි. එම දැන් ඔය කියන මෙන්න මේ ලම්බක රේඛා දෙකටම නියත දුරක්. නියත දුරක් අරගන්න ඕනේ. ඒ නියත දුර අපි සෙන්ටිමීටර් 2ක් කියලා ගමු. කියන්නේ. එම ලම්බක රේඛා මත දෙපසින්ම නියත දුරක් වරහන් තුල සෙන්ටිමීටර් 2ක් කියලා. නියත දුරක්. ඒක ලියාගන්න වරහන් තුල සෙන්ටිමීටර් 2ක්. නියත දුරක්. නියත දුරකින් ලක්ෂ 2 බැගින්. ලක්ෂ 2 බැගින් ලකුණු කරන්න. ලක්ෂ 2 බැගින් ලකුණු කරන්න. තව ටිකක් ඒක ලියන්න තියෙනවා ඒක කරලා ඉන්න. දැන් ඔයගොල්ලෝගේ කව කට්ටට සෙන්ටිමීටර් 2ක් ගන්න. කව කට්ටට සෙන්ටිමීටර් 2ක් ගන්න රූලේ තියලා. හැමෝම ගන්න. ඔයගොල්ලෝ නිකන් මේක මම මේ පන්ති ඉඳගෙන කරනවා වගේ කියලා දෙන්නේ. මේවා මැවෙන විදියට කියලා දෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ දැක ගන්න බෑ. අපි අඳින විදියට කියලා දෙන්නේ. ඔයා අඳින විදියට මාත් කියන්න. ඒක උඩ. තව එකක් පොඩ්ඩක් මේක අහගන්නකෝ. අද අලුතින් සම්බන්ධ වෙලා ඉන්න ළමයි. ඒතකොට දැන් මම ටියුට් ගොඩක් කරලා තියෙනවා. ඒ අයට ඒ ටියුට් ටික මම හැමෝටම දෙනවා. ඒ අය ඒ ටික නැවත කරන්න. ඒ අය මෙන්න මේ WhatsApp අංගයට හැමෝම අද අලුතින් සම්බන්ධ වෙලා ඉන්න අය 0.3යි 806යි 246ට ඔයාගේ නමත් එක්ක WhatsApp අංකේ මට දාන්න. මම ඒ අය තමයි මේ මගේ group එකට ඇතුළත් කරගන්නේ. 0.73යි 806යි 246යි කියන නම්බර එක ලියා ගන්න. ඒකට ඔයා මැසේජ් එකක් දාන්න. ඔයාගේ නමයි WhatsApp අංකයයි දීලා දාන්න. මම කාරණේ උඩ ඔයාලට දෙන්නම්. සර් 80යිද 86යිද? 0.806යි 806යි 246යි. 0.73යි 806යි 246යි.
මම කියන්න ඕනේ ළමයි දන්නවා නම්බර් එක නේද? එතකොට හරි. 0.73යි 806 246 අද අලුතින් සම්බන්ධ වෙච්ච සියලු දෙනාම තමන්ගේ නමත් එක්ක මට නම්බර එක එවන්න. 806යි 246. එතකොට මම ඒගොල්ලන්ට මගේ අර පරණ ටික ඔක්කොම මම දෙන්න. එතකොට ඕගොල්ලෝ ඒවා කරන්න. ඒවා කරන්න ඒවත් දෙන්නම් ඒවත් කරන්න අය ගෲප් එකට ඇතුළත් වෙන්නේ ඒ අය ටික තමයි. ඒ අය මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් දාන්න. තමන්ගේ නම ලියලා ඕගොල්ලෝගේ WhatsApp අංකයත් එක්ක දාන්න. හරි. දැන් කව කට්ටට ඔය නියත දුර සෙන්ටිමීටර් 2 අරන් මේ කව කට්ට තුල මෙතන තියලා ඡාපයයි මෙතන පහළට ඡාපය. නැවත කව කට්ට තුල මෙතන තියලා ඡාපයයි මෙතන ඡාපයයි. ඒක තමයි කිව්වේ ලක්ෂ 2 වැකිලි ලකුණු කරන්න. ගන්න සෙන්ටිමීටර් 2 කව කට්ටට P කේන්ද්‍රය කරලා ඉහළට ඡාපයයි පහළට ඡාපයයි. Q කේන්ද්‍රය කරලා ඉහළට ඡාපයයි පහළට ඡාපයයි. අඳින්න හැමෝම අඳින්න. ඒකලා ඒවා ලකුණු කරගෙන මේ ලක්ෂ මිලිමීටර ඇන්දද ඔක්කොම ඔව් සර්. අන්න හරි. ඒකල පියවර තුලින් කියන්නේ මෙතන එය A B C හා D ලෙස නම් කරන්න. පියවර තුනේ ඉතුරු ටික ලියන්න. එය A B C හා D ලෙස නම් කරන්න කියලා මෙතන ලියන්න. A මෙතන ලියන්න B මෙතන ලියන්න C මෙතන ලියන්න D. හැමෝම ලකුණු කරාද? ඔව් ඔව් සර්. සර්. ඔන්න මේක තමයි පටලගන්නේ. නමුත් මම පියවරෙන් පියවර ගත්ත නිසා ඕගොල්ලන්ට වැඩි දෙයි. හතරවෙනි පියවර 4. පියවර 4 එතනින් ඉඳ තියෙන තැන කියන්න ඉන්පසු AB සහ CD රේඛා යා කරන්න. සර් ඒක ටයිප් කරලා දෙන්න. ආයේ ටයිප් කරලා තියෙන්නේ. හරි. එහෙනම් මේ දෙක යා. මේ දෙක යා. මේ දෙක යා. මෙතන ඔයා ලියන්නේ මෙතන මෙතනත් සෙන්ටිමීටර් 2යි. මෙතන මෙතනත් සෙන්ටිමීටර් 2යි. මෙතන මෙතනත් සෙන්ටිමීටර් 2යි. මෙතන මෙතනත් ඔය කියන සෙන්ටිමීටර් 2යි. ඒ නිසා මෙන්න මේ රේඛාව මෙයාට සමාන්තරයි කියලා පෙන්නන්න අර මේ ඊතල තුන අඳින්න. ඔන්න සමාන්තර රේඛාවක්. හරි නේද? දැන් හැමෝටම ආව නේද මේ වගේ නිර්මාණය? ඔව් සර්. හරියටම මේ PQ වලට AB සහ CD සමාන්තරයි නේද? ඔව් සර්. අන්න හරි. ඔව් සර්. එහෙනම් ඔන්න මතක තියාගන්න දී ඇති සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂවල පදය තමයි එම රේඛාවට සමාන්තර රේඛා දෙකක් ඉහළින් සහ පහළින් අදින්න. ඉහළින් සහ පහළින් අදින්න ඒක තමයි හරි. දැන් අතන හතරවෙනි පියවර කියන තැනට පල්ලෙහින් කොටුවක් තියෙනවා. ඒක ලියා ගන්න මේ ටික. ඒක ලියා ගන්න. හතරවෙනි පියවරට පල්ලෙහින් කොටුව ඒක ලියා ගන්න. ලියන්න මේ අනුව AB සහ CD යනු මේ අනුව AB සහ CD යනු මේ අනුව AB සහ CD යනු PQ
රේඛාවට PQ රේඛාවට PQ රේඛාවට නියත දුරකින් PQ රේඛාවට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතයයි නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතයයි චලනය වන ලක්ෂයේ පතයයි චලනය වන ලක්ෂයේ පතයයි තවත් එකක් ලියන්න. එය PQ ට සමාන්තර රේඛා දෙකකි. එය PQ ට සමාන්තර රේඛා දෙකකි. එය PQ ට සමාන්තර රේඛා දෙකකි. ඔන්න දැන් කිසිම ගැටලුවක් නැතුව දැන් නීති තුනක් තියෙනවා. දැන් බලන්න මම ඔන්න ඔය විදිහට ටියුට් එක දීලා මේ සම්පූර්ණ බෝඩ් එකම පාවිච්චි කරලා මේවා ඔහොම පියවරෙන් පියවර ඇඳාම අන්තිමේ ඉඳලා මෙහෙම කරා වගේ. මේ අතින්මයි මේක අඳින්නේ. ඇයි ඔයා විභාගෙ ගිහලා අතින් නැන්නේ? ඒ නිසා ඒක කරන්නම ඕනේ. හරි සර්. හරි නේද? හැමෝම හරිද? හරි සර්. හරි සර්. හරි. දැන් එනවා අපි හතරවෙනි නීතියට යන්න. හරි නේද? හතරවෙනි නීතිය බලන්න ටියුට් එක තියෙන අය බලන්න. ඡේදනය වන සරල රේඛා දෙකකට බලන්න. ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. අර ටියුට් එක නැති අය ලියාගන්න. ඡේදනය වන රේඛා දෙකකට ඡේදනය වන රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. සමදුරින් පිහිටි ලක්ෂවල පතය. සමදුරින් පිහිටි ලක්ෂවල පතය. හරි. ඔන්න හතරවෙනි එක. ඔච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ පත පිළිබඳ නීති හතරයි. ওই නීති හතර තමයි අපි හරියටම දැනගන්න ඕනේ. දැන් මම හිතනවා ඔයගොල්ලන්ට ඔන්න තුන්වෙනි නීතියට එනකොට උත්තර. දැන් කිසිම අවුලක් නැහැ. පන්ති ඉඳලා කරා වගේ ඔන්න හරියයි. නිර්මාණ ගැන බය වෙන්න එපා. ගොඩක් අය අර ඔන්ලයින් පන්ති වල තියෙන වෙලාව නිර්මාණ ගැන බය වෙන්න එපා. මම ඔන්ලයින් පන්තියට ගැලපෙන විදිහට ටියුට් එකක් හදනවා. උගන්වන්නේ ඒ විදිහට. ඔයගොල්ලෝ හරියට ඒ වැඩ ටික කරගෙන යන්න. පන්තියට හරියට සහභාගී වෙලා වැඩ ටික කරගෙන යන්න. එතකොට ඔයාලට 9 සිලබස් එක උඩ ඉගෙන කරා කියන්නේ 10 අපිට හරියට. දැන් මේ 10 පන්තියේ නිර්මාණ පාඩමට අවශ්‍ය මූලික දේවල් ටික තමයි මේ මෙතනදී මේ කරන්නේ. ඒ නිසා මේක හොඳට තියෙන්න ඕන. දැන් එහෙනම් අපි බලමු ඉස්සෙල්ලා ඔයා අහගන්න මොනවද ලියන්න එපා. මෙන්න ඡේදන වල ලක්ෂ රේඛා දෙකක් කියන්නේ ඕන. මෙයා A නම්, මෙයා O නම්, මෙයා B. මෙන්න මේ OA රේඛාව, OB රේඛාව O වලදී ඡේදනය වෙනවා. එහෙනම් මේ රේඛා දෙකටම සමාන දුරින් පිහිටි ලක්ෂයක පතය කියන්නේ හරියටම මේ කෝණය දෙකට මැදින් බෙදෙන රේඛාව. මේ කෝණය 60 නම් මෙයක් 30යි මෙයක් 30යි. මේ කෝණය 80 නම් මෙයා 40යි මෙයා 40යි. ලෙස බෙදෙන රේඛාවක් ගත්තොත් මේ දුරවල් හැම වෙලේම සමාන වෙනවා. දැක්ක සමාන. හැබැයි මේවා සමාන්තර නැහැ. මේ ආනත රේඛා. මේ OA වලට කෝණයක් හැදිලා අර රේඛාව. හරියටම මේ දෙන්න සමච්ඡේදනය කරනවා. ඒ කියන්නේ කෝණ සමච්ඡේදකය අන්න තවත් නම. හරි දැන් අපි ඒක ඉස්සෙල්ලා ලියාගෙන ඉමු.
බලන්න එතන තියෙන කොටුවේ කියන්නේ එතනම තියෙනවා නේද පල්ලෙහායි කොටුවක් ඡේදනය වන සරල රේඛා දෙකටම 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 සමදුරින් පිහිටි ලක්ෂවල පතේ යනු එම රේඛා දෙකින් සෑදෙන කෝණයේ සමච්ඡේදකයයි අන්න ඒක ලියාගෙන ඉන්න. ඡේදනය වන සරල රේඛා දෙකටම සමදුරින් පිහිටි ලක්ෂවල පතේ යනු එම රේඛා දෙකින් සෑදෙන කෝණයේ සමච්ඡේදකය. එම රේඛා දෙකින් සෑදෙන කෝණයේ සමච්ඡේදකය. හරි. දැන් නිර්මාණය පියවර එක කියන තැන පියවර එක. එයාට පියවර එකෙන් එහෙම දී ඇති AB සහ BC සරල රේඛා දෙක. දී ඇති AB සහ BC सरल रेखा देख बीहिति छेदने दियति AB सह BC सरल रेखा देख बीहिति छेदने वන පරිදි අඳින්න මේ තමයි පළවෙනි පියවර. दियति AB सह BC सरल रेखा देख बीहिति छेदने वන පරිදි අඳින්න පළවෙනි පියවර. හරි. දැන් ඒකට දීලා තියෙනවා ඉඩක්. බලන්න ඊළඟට. අන්න පොතේ පොතේ කියුට් එක නැතේ පොතේ ඔය ඉඩ ඇඳගන්න. අන්න ඒ ඇඳගෙන අඳින්න සරල රේඛා දෙක මෙන්න මේ ආකාරය. මෙන්න A මෙන්න B මෙන්න C AB BC BD ඡේදන වෙන විදියට අඳින්න රේඛා රූල කියලා අඳින්න නිකන් අඳින්න එපා. හරි සර්. හරි. හරි. දැන් ඔන්න අපි දෙවෙනි පියවර ලියලා ඉමු. දෙවෙනි පියවරට එන්න දෙවෙනි පියවර ලියලා ඉමු. දැන් දෙවෙනි පියවර තමයි මෙන්න අහගන්නකො. කව කට්ට අරගෙන B කේන්ද්‍රය කරනවා කියන්නේ මෙන්න මෙතෙන්ට තියෙනවා. AB දුරට වඩා අඩු දුරක් අරය කිව්වම මෙන්න මේ වගේ. AB දුරටයි BC දුරටයි වඩා අඩු දුරක් අරය අරගෙන අඳින්න ඕනේ ඔන්න ඔය විදිහට තාපය. ඒක දැන්ම අඳින්න එපා ලියන්න. මෙහෙම ලියන්න. B කේන්ද්‍රයේ වශයෙන්ගෙන ලියන්න. B කේන්ද්‍රයේ වශයෙන්ගෙන
B කේන්ද්‍රයේ වශයෙන් ගෙන BA සහ BC දුරට B කේන්ද්‍රයේ වශයෙන් ගෙන AB සහ BC දුරට වඩා අඩු දුරක් BC දුරට වඩා අඩු දුරක් අරය වශයෙන් ගෙන අරය වශයෙන් ගෙන B කේන්ද්‍රයේ වශයෙන් ගෙන BA සහ BC දුරට වඩා අඩු දුරක් අරය වශයෙන් ගෙන BA සහ BC රේඛා X හා Y විදි ඡේදනය වන ලෙස BC වශයෙන් ගෙන BA සහ BC රේඛා X සහ Y විදි ඡේදනය වන ලෙස ඡාප දෙකක් අඳින්න ඡාප දෙකක් අඳින්න ඔන්න ඕක තමයි අපේ දෙවෙනි පියවර. ඊළඟ පියවර B කේන්ද්‍රයේ වශයෙන් ගෙන BA සහ BC දුරට වඩා අඩු දුරක් අරය වශයෙන් ගෙන BA සහ BC රේඛා X සහ Y දී ඡේදනය වන ලෙස ඡාප දෙකක් අඳින්න. හරි දැන් කව කට්ට ගන්න හැමෝම කව කට්ට ගන්න නම් ඔය කියන විදිහට අඳිමු හරි කව කට්ට අරගෙන මෙයාගේ වඩා BA දුරට වඩා දුරක් කේන්ද්‍රය කරගන්න B අඩු දුරක් අරගෙන අඳින්න මෙහෙම ඡාපයක් මෙතන x කියලා නම් කරලා මෙතන y කියලා නම් අන්දස හරි නේද හරියට හරි සර්. මේ දුරට වඩා අඩු දුර අරගෙන අන්න ඡාපයක් සර් හැමෝම ඇන්දද ඔව් සර් හරි හරි. දැන් ඔන්න තුන්වෙනි පියවර ලියමු තුන්වෙනි පියවර පියවරට අපි යමු. ඒක තමයි හරි. අහගන්න මම කියන්න තුන්වෙනි පියවර කව කට්ටට මේකෙදි කැමති දුරක් අරය ගන්නවා. කලින් තිබ්බාරේම කමක් නැහැ. කව කට්ටට ඔයා කැමති දුරක් අරය අරගෙන x කියන එක නම් කේන්ද්‍රය කරගන්නවා කියන්නේ කව කට්ට තුල x වල තියලා මෙතනින් ඡාපයක් ගන්න. නැවත ඒ දුර වෙනස් කරන්නේ නැතුව y වල තියලා අන්න අනිත් ඡාපය අඳින්න. මෙන්න මේ x වලදී සහ y වලදී ඡාප දෙකක් අඳින්න. ඒක අපි ලියලා ඉස්සෙල්ලා. මෙහෙම ලියන්න. ඉන්පසු කැමති දුරක් අරය ලෙසගෙන කැමති දුරක් අරය ලෙසගෙන ඉන්පසු කැමති දුරක් අරය ලෙසගෙන කැමති දුරක් අරය ලෙසගෙන x සහ y හිදී x සහ y කේන්ද්‍රය වශයෙන් ගෙන x සහ y කේන්ද්‍රය වශයෙන් ගෙන P හිදී ඡේදනය වන පරිදි ඡාප දෙකක් අඳින්න ඔන්න දෙවෙනි පියවර.
දෙවෙනි පිය. ඉන්පසු කැමැති දුරක් අරය ලෙසගෙන x සහ y කේන්ද්‍රයේ වශයෙන්ගෙන p හා p හිදී ඡේදනය වන පරිදි ඡාප දෙකක් ගන්න. දැන් අදින්න ඔව් දැන් කවකට්ට තුල x වල තියලා කැමැති දුරක් අරය ගන්න. අරගෙන අඳින්න මෙතනින් ඡාපයක්. ඊට පස්සේ ඒ දුර වෙනස් කරන්නේ නැතුව y වල තියලා අය මේ පැත්තට අඳින්න. අන්න ඡාප දෙක p ලෙස නම්. p ලෙස නම්. මෙතනම තව එක තියෙනවා නම් කියන්න BP යාකරණ. BP යාකරණ. දැන් ඔය අනුගුණ ලයින් එකයි කියලා BP යාකරණ. මෙයා යාකරණ. හරියටම මෙයයි සමච්ඡේදනය වෙනවා. ඒක අපි බලමු. දැන් යාකරණ. යාකරණ. එකල BP ආකාරය. හරි. හරි. හරි දැන් ඊට පස්සේ පියවර 3ට පස්සේ වුණ කොටුවක් ඕගොල්ලෝ කියනවා ඒකේ මෙහෙම ලියන්න. මේ අනුව BP අනු ABC කෝණයේ කියන්නේ මෙතෙන්ද දීපුවම මෙහෙම ලියන්න. කෝණය කියලා ඒකට ලියන්න ඕනේ. ඊළඟටදී මෙන්න මේ විදිහට ලකුණ දාන්න. මේ අණු BP අණු ABC කෝණේ සමච්ඡේදකයයි. සමච්ඡේදකයයි. මේ අණුව BP අණු ABC කෝණේ සමච්ඡේදකයයි. එය AB ට සහ BC ට සමදුරින් පිහිටි ලක්ෂයේ පතයයි. එය AB ට සහ BC ට සමදුරින් පිහිටි ලක්ෂයේ පතයයි. අන්න ඒකත් ලියන්න. බලන්න දැන් මොන අවස්ථා හතරම ඉතාමත්ම සරලව කියනවා. හරි නේද? හරිද හැමෝම? හරි නේද? හරි. දැන් ඔන්න එනම් අපිට තිබ්බ අත අවස්ථා හතරක් හරි. දැන් මම අහනකොට මට ඒක උත්තර කියන්නකෝ එක කියන්න. පළවෙනි එක කොහොමද? පළවෙනි එක මොකක්ද අපි ගත්තේ? මම අහන්න මේ. අචල ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන ලක්ෂයේ පතේ කුමක්ද? කියන්න බලන්න. මොකක්ද? වෘත්තය. අන්න හරි. ඊළඟට ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයේ පතය.
මොකද්ද? ලක්ෂ දෙකකට. සමදුරින් පිටි ලක්ෂයේ පතය ලම්බ සමච්ච. කොළඹ සමච්ඡේදයයි. ඔන්න ඒක දෙවෙනි එක. ඔන්න තුන්වෙනි එක. රේඛාවකකට නියත දුරකින් පිහිටි ලක්ෂවල පතය මොකක්ද? ඔව් සරල රේඛාවට සමාන්තර වූ රේඛා දෙක. ඔව් එම රේඛාවට සමාන්තර වූ රේඛා දෙකක්. අන්න හරි. අන්තිමට අපි ගත්තා නේද? කෝණයක් හැදෙන. ඒ කියන්නේ රේඛා දෙක ඡේදනය වෙනවා නම් ඒ රේඛා දෙකට සමදුරින් පිහිටි ලක්ෂයේ පතය මොකක්ද? රේඛා දෙකට සමදුරින් පිහිටි ලක්ෂයේ පතය මොකක්ද? ඒකේ කෝණ රේඛා දෙකෙන් සෑදෙන කෝණයේ සමච්ඡේදය. කෝණයේ සමච්ඡේදය. අන්න හරි. ඔන්න ඔය අතර නැවත බලන්න. මේක ඉතා වැදගත්. මේ බලන්න මම මේ දැන් කියපු ඒවා ඔක්කොම තේරුණාද හොඳට? ඔව් සර්. හැමෝටම තේරුණා නේද? ඔව් සර්. හරි. ඒ කියන්නේ හැමෝටම තේරෙන්නේ මේ කියන්නේ මම තා සරලව ගත්තේ නැතුව මේ අතරම අපිට අපහසුයි නැත්නම් ඔක් කරන්න. දැන් හරි. ඔය හතර තමයි අපි හරියට ඉගෙන ගන්න. දැන් ඊටු ටික අපි ගණන් හදන්න තියෙනවා, නිර්මාණ ටිකක් කරන්න තියෙනවා පොතේ. දැන් හැමෝම පොතට එන්න පළවෙනි ගාන ඉඳලා අපි පොතේ දැන් මේ වැඩේ කරමු. ඒවට මම ඉඳ තිබ්බේ නෑ. ඒකට නිකන් අපේ ටියුබ් එක දීග වෙනවනේ. නැත්තම් ඊතරම ඉඳ තියලා අදින්න තිබ්බනම් හොඳයි. කමක් නෑ. දැන් අපි අංක දාලා පොතේ වැඩේ කරමු. ලියන්න ප්‍රශ්න අංක 1 අංක දාන්න ප්‍රශ්නේ ලියන්න ඕනේ නෑ අංක 1. බලන්න. දැන් හරි. පළවෙනි එක අපි ගමු AB සමානයි සෙන්ටිමීටර් 8ක් දිග රේඛාවක් නිර්මාණය කර AB හි ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරා. හරි. දැන් ඉස්සල්ලාම ඕගොල්ලෝ රේඛාව ටිකක් මේ ඉඳ තියලා මැදට වගේ අරගෙන අඳින්න රේඛාව උහුම. අඳින්න නිකම්ම රේඛාව අඳින්නේ. 8ක් මේ 8ක් ගන්නෙ නෑ රූලට. රේඛාව දිගට අඳින්න නිකම් දිගට අඳින්න. හැමෝම දැන් රේඛාවක් අඳින්න දිගට උඩටයි පල්ලෙහාටයි ඉඳ තියලා ඇන්දද රේඛාව හරි. ඔව් සර්. දැන් කව කට්ට අරගෙන රූලේ තියලා සෙන්ටිමීටර් 8ක් ගන්න කව කට්ටට සෙන්ටිමීටර් 8ක් ගන්න දැන් කව කට්ට රූලේ තියලා සෙන්ටිමීටර් 8 මෙහෙම ගන්න සෙන්ටිමීටර් 8 අරගෙන අන්න කව කට්ට තුඩ එක ලක්ෂයක තියන්න මෙතන එක තැනක තියන්න කව කට්ට තුඩ එක තැනක තියලා මෙන්න මෙතන තාපයක් අදින්න ඊළඟ තැන කව කට්ට තුඩ තියන මෙතෙන් අන්න AB නිර්මාණය වුණා සෙන්ටිමීටර් 8 කව කට්ටට සෙන්ටිමීටර් 8 අරගෙන කව කට්ට තුඩ මෙතෙන්ද කියලා මෙහෙම අදින්න අර ඒ විතර තාපෙක් මේ රේඛාවට අදින්න මෙහෙම තාපයක් ඇඳලා කව කට්ට තුඩ මෙතෙන් අරන් ගිහලා මේක ලකුණු එහෙම අඳින්න අන්න ඒ නැතුව රූල කියලා AB ලකුණු කරාට ඒගොල්ලෝ දන්නවා එහෙම ලකුණු කරේ කියලා. එහෙම බෑ. පේපර් එක බලන කෙනාට හොයාගන්න පුළුවන් මේ AB තාප ඇදලාද ඇත්ද කියලා. ඔන්න AB රේඛාව අඳින්නේ. තේරුණාද? ඇදලා ඉවරද හැමෝම? ඔව් සර්. ඔව් සර්. හරි. දැන් ඔයගොල්ලෝ ලම්බ සමච්ඡේදකය දන්නවා. කොහොමද? A කේන්ද්‍රය කරගෙන AB දුරට AB භාගයට වඩා වැඩි දුරක් අරගෙන A කේන්ද්‍රය කරගෙන ඉහළට ඡාපයයි පහළට ඡාපයයි. දැන් ඔයගොල්ලෝ අදින්න මම කියලා දෙන්න තියෙන්නේ. නැවත B කේන්ද්‍රය කරගෙන අර දෙන්න ඡේදනය කරනවා. ඒක යාගන්න.
අන්න මෙයා හරියට ලම්බකයි සමාන කොටස් දෙකකට. අදින්න දැන් හැමෝම අදින්න හැමෝම. කලින් කිව්ව එක. එන්නද? හරි නේද? හැමෝම නැද්දද? ඔව් සර්. හරි. හරියටම ලම්බ සමච්ඡේදනය වෙනව නේද? හරි. හරි. දැන් අපි දෙවෙනි ගානට එමු. දෙවෙනි ප්‍රශ්නෙට. බලන්න PQ සමානයි සෙන්ටිමීටර් 7ක් දිග රේඛා ඛණ්ඩයක් අදින්න. නිර්මාණය කරන්න. එම රේඛා ඛණ්ඩයේ සිට සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි ලක්ෂ්‍යවල පතය. දැන් එහෙනම් කලින් වගේම මේ හරියට ඉඳ තියලා ටිකක් මැදට වෙන්න රේඛාවක්. නිකන් රේඛාව අඳින්න. කව කට්ටට ගන්න සෙන්ටිමීටර් 7ක්. මෙතන තියලා ඡාපයයි මෙතන තියලා ඡාප. PQ. අනිත් දැන් අර කලින් AB යන්දා වගේම PQ ඡාපේ. එන්දද හැමෝම ඔව් සර්. PQ රේඛාව අඳින්න. දැන් කියන්නේ එයාට සෙන්ටිමීටර් 3ක නියත දුරකින් චලනය වන ලක්ෂයක පතේ අඳින්න කියනවා. මට කියන්න PQ වල මොකක්ද ඔය අඳින්න කියන්නේ? මොකක්ද අඳින්න කියන්නේ? කියන්න බලන්න. ඔව්. PQට සෙන්ටිමීටර් 3ක් ඉහළින් සහ පහළින් සමාන්තර වූ රේඛා දෙකක්. සමාන්තර වූ රේඛා දෙකක්. දැන් ඕගොල්ලෝ P සහ Q දී අර කලින් ඇඳ විදියටම ලම්බක දෙක අඳින්න විහිද චතුරස්‍රය අරන් ලම්බක දෙක අඳින්න පස්සේ මම කියලා දෙනවා ලම්බක අඳින හැටි දැනට එහෙම අඳින්න. අඳින්න විහිද චතුරස්‍රය කියලා P සහ Q දී ලම්බක දෙකක් හැමෝම අඳින්න. හරි. දැන් කව කට්ටට සෙන්ටිමීටර් 3ක අරයක් ගන්න. හැමෝම කව කට්ටට සෙන්ටිමීටර් 3ක අරයක් ගන්න. සෙන්ටිමීටර් 3ක අරයක් ගන්න P කේන්ද්‍රය කරගෙන ඉහළට ඡාපයයි පහළට ඡාපයයි. Q කේන්ද්‍රය කරගෙන ඉහළට ඡාපයයි පහළට ඡාපයයි. හදලා මෙන්න මේ රේඛා යාත්‍රා. හරියට මෙයාට සමාන්තරයි. මෙතන මෙතන සෙන්ටිමීටර් 3යි. මෙතන කලින් ඇන්දේ අපි ඒකම තමයි. අන්න ඕක. කොහමද කරන්නේ? මිස්ටන්ට ටික අපරාධ. එක් දින ක්‍රිකට් ලෝක කුසලානය එක්වරක් ලංකාව B පාකිස්තානය C එංගලන්තය D බටහිර. ඔව් මේ වෙන ඒවා මේ දාන්න එපා. ඔන් කරගන්න එපා. මයික් ඔන් කරගන්න එපා කවුරුත්. මයික් ඔන් කරගන්න නැතුව මම ප්‍රශ්න අහනකොට විතරක් ඔන් කරගන්න ඈ.
ඒක උගන්නන්න අමාරුයි. බලන්න තුන්වෙනි ගැටලුව ඊළඟට. හැමෝම මේක ඇඳලා නේද? හැමෝම ඇඳනේ මේක? හරි. ඔව් සර්. දැන් තුන්වෙනි ප්‍රශ්නෙට එන්න කියවන්න හැමෝම තුන්වෙනි ප්‍රශ්නේ. හැමෝම තුන්වෙනි ගැටලුව කියවන්න. AB ඍජු පාරකී එක් කියලා කියනවා ඇඳලා තියෙනවා. එම පාරට සෙන්ටිමීටර් 3ක් දුරින් සහ ඒට මීටර් 6ක් දුරින් අඹගසක් සිටුවීමට අවශ්‍යව ඇත. පත පිළිබඳ දැනුම භාවිතයෙන් ඒ සඳහා සුදුසු ස්ථාන දෙකක දල පිහිටීම ලබා ගන්නා ආකාරය පැහැදිලි කරන්න. අඳින්න විතරක් නෙවෙයි පැහැදිලි කරන්න කියනවා. හරි. දැන් අපි බලමු. දැන් ඔයා ඔය කියන විදිහට මේක ඍජු පාර අර AB ඈ. දැන් මෙතන දල රූප සටහන අනිත් කියන්නේ අය ඒවා මැන මැන ඉන්න ඕනේ නැහැ. මීටර 6ම මනින්න කිව්වොත් ඉවරයි. මීටර 6ක් මනින්න බෑනේ. ඒතකොට දැන් මෙතනදී පතවලදී අපි බලාපොරොත්තු වෙන්නේ දල රූප සටහන් අඳින්න. තේරුණාද? ඒ නිසා ඔය කියන දොරවල් වලට අඳින්නේ නැහැ. අඳින්න AB කියලා රේඛාවක් AB කියලා රේඛාවක් යන AB කියලා නම් කරනවා. ඒ වගේ දුර අවශ්‍ය නැහැ. දල රූප සටහනක් අඳින්න කියන්නේ. හරි සර්. හරි. දැන් ඒතරනාම ඔන්න මේකේ කියනවා අවස්ථා දෙකක් ඈ. අපි අර කලින් ගත්ත පත දෙකක් එකට කරලා මේකේ තියෙන්නේ. ඔන්න පළවෙනි එක කියනවා මෙහෙම. AB ඍජු පාරකී. එම පාරට මීටර් 3ක් දුරින්. ඒක ඉස්සෙල්ලා බලන්න. එම පාරට මීටර් 3ක් දුරින්. මතකයි නේද? මොකද්ද? එම පාරට මීටර් 3ක් දුරින් අදින්න කියන්නේ මේ AB රේඛාවට මීටර් 3ක් ඉහළින් සහ පහළින් සමාන්තර රේඛා දෙකක්. දැන් ඉස්සෙල්ලා මෙතනදී ලම්බක දෙකක් ඉන්නේ. ඒක දැන් නිකන්මයි අදින්නේ ඈ. රෝල කියලා අදින්නේ. මේ දල සටහන් අදින්නේ කියන්නේ. ලම්බකයි කියලා පෙන්නන්න. ඒකල කව කට්ටට දැන් අරගන්න යන්න එපා. ඒ කේන්ද්‍රය කරගෙන මෙතන ඡාපයයි මෙතන ඡාපයයි කියනවා මීටර් 3. මීටර් 3ක් එහෙම කව කට්ටට ගන්න ඉතින් ඉවරයි. නිකන් ඡාප දෙක අදින්න. සමාන දුරින් ඡාප දෙක අදින්න. මෙතෙන්ටත් ඒක ලකුණු කරලා මේ දෙන්න යා කරන්න. සමාන්තරයි කියලා පෙන්නන්න අර කලින් ගානව තමයි පළවෙනි පියවර. AB රේඛාවට ලම්බක රේඛා දෙකක් A සහ B අඳින්න. ඒකලා කව කට්ටට මීටර් 3ක් ගන්න බෑ. ඊළක්ෂයේ ඉඳලා කැමති දුරක් මෙතෙන් අරය අරන් ඒ දුරවල් ලකුණු කරන්න. මීටර් 3යි කියලා ලියන්න. ඊට පස්සේ ලක්ෂ යා කරන්න සමාන්තර රේඛාවක් එනවා. ඔන්න ඉස්සෙල්ලා එතෙන් නෙට පියවර. හරි. දැන් කියනවා අහගන්න දැන් ඈ මෙන්න මේ කියන A කියන තැනට මීටර් 6ක් දුරින් ඒ ඉඳලා මේ සමාන්තර රේඛා දෙක අතරින් කොහේ හරි කමන්නේ මීටර් 6ක් දුරින් ඉන්නවා. අඹගහ. එහෙනම් ඒ ලක්ෂයේ ඉඳලා මීටර් 6ක් දුරින් අඳින අචල මීටර් 6ක් දුරින් නියත දුරින් අඳින රේඛාව මොකක්ද? චලනය වන ලක්ෂයේ පතේ මොකක්ද? අරේ මීටර් 6ක් වෙන වෘත්තයක්. ඇයි මේ? A කියන එකනාට මීටර 6ක් දුරින්. එහෙනම් ඒ ලක්ෂයේ ඉඳලා යම් කිස්තරකට මීටර 6ක් තියෙනවා මේ මෙතෙන්. එහෙනම් මේ මෙයා ඒ කේන්ද්‍රය කරගෙන මේක නිකන් අදින්න වෘත්තේ අදින්න ඕනම. වෘත්තේ ඔක්කොම අදින්න ඕනේ නැහැ. මේ අදින්න වෘත්තේ භාගයක් ඇඳලා ඇති. මීටර 6 මෙන්න මෙතනයි මෙතනදී ඒ දෙන්නේ. මේක මේ පැත්තට අදින්න පුළුවන්. අරක් තියෙනවා. නමුත් අහන්නේ
ස්ථාන දෙකයි යන්නේ. ස්ථාන දෙක. අපි කලින් ගත්ත විදිහට නම් කව කට්ටට මීටර 6 අරගන්න ඕනේ. එහෙම ගන්න බෑ. නිකන් ඔයා කව කට්ටට දුරක් අරන් මෙතෙන්ද අරය දුර අරගෙන වෘත්තින් භාගිත අඳින්නේ. අන්න ඒ කරලා මේ දෙන්න යා කරන්න මෙතනටයි මේ මෙතෙන්ට. මේ දුර මීටර 6යි මේ දුරත් මීටර 6යි. එහෙනම් මෙතනත් අඹ ගහ හිටවන්න පුළුවන් මෙතනත් අඹ ගහ හිටවන්න පුළුවන්. ඔන්න අඹ ගහ ඔය දෙකේම හිටවන්න පුළුවන්. දැක්කද අපි අර ගත්ත පත දෙකක් එකට කරා. AB වලට මීටර 3ක් දුරින් සමාන්තර රේඛා දෙකක් ඇඳලා. ඒ කේන්ද්‍රය කරගෙන මීටර 6ක් අරේ ඇති වෘත්තයක් අඳින්න ඕනේ. සම්පූර්ණ වෘත්තයම අඳින්න ඕනේ නැහැ. ඕන කැමති නම් ඒ මේ කවකට්ටි මොහොම අඳින්න. ඒ ඇඳහම අර සමාන්තර රේඛා දෙක මෙන්න මෙතනදී ඡේදනය වෙනවා. මේ ලක්ෂ දෙකේදී පුළුවන් ඔය කියන අඹ ගහ ඉන්න. තේරුණාද? ඔව් සර්. නේ. දැන් මේක පැහැදිලි කරන්න තියෙනවා. පැහැදිලි කරමු අපි දැන්. එක ඇඳ විදිය පැහැදිලි කරන්න කියලා කියන්නේ ඊට එක ඉස්සෙල්ලාම අපි ගත්තේ AB පාරට දෙපසින් මීටර 3ක් දුරින් සමාන්තර රේඛා දෙකක් අඳින්න ආලියයි. AB පාරට දෙපසින් මීටර 3ක් දුරින් සමාන්තර රේඛා දෙකක් අඳින්න. ඔන්න පළවෙනි එක. විස්තර කරන්න කියපු එක කියන්න ඕනේ විස්තරේ. හරි. දෙවෙනි පියවර ඒ කේන්ද්‍රය ලෙසගෙන අරය මීටර 6ක් ගෙන වෘත්තයක් අඳින්න. මේ ඒ කේන්ද්‍රය කරගෙන මීටර 6ක් අරය අරගෙන වෘත්තයක් ඇඳලා. අපි භාගයක් ඇඳද්දත් ඇති ඈ වෘත්තයක් අඳින්න. දැන් අර කියන වෘත්තයේ මත සමාන්තර රේඛා දෙක ඡේදන වන ස්ථානවල අඹ ගහ සිටිවිය හැක කියලා ලියවන්න ගන්න. වෘත්තය මත සමාන්තර රේඛා දෙක ඡේදනය වන ස්ථානවල අඹ ගස සිටුවිය හැක. නේ මේවා දලරුම්ස කන් තමයි. එහෙනම් බල්ලෝ හරි නේද? විස්තරත් කරවුවද? හරි නේද හැමෝම? හරි සර්. දැන් බලන්න ඔන්න ඔය වගේ අර අපි පත කියලා දුන්නනේ මම. ඒවා එකක් දෙන්නත් පුළුවන් දෙකක් එකතු කරලා දෙන්න පුළුවන්. මෙතන ඒක තමයි දුන්නේ.
AB කියන පාරට මීටර් 3ක් දුරින් සමාන්තර රේඛා දෙකක් ඇදලා ඒ කේන්ද්‍රය කරගෙන මීටර් 6ක් දුරින් වෘත්තයක් අඳින්න. දැක්කද අඹ ගාව හිටවල දැන්. අපිට ඉතින් දැන් මේ විදිහට දැන් අඹ ගස් නම් අපි ඉතින් එහෙම හිටවන්නේ නැහැ. නමුත් ඊට වඩා වෙනත් දේවල් අපි බලනවානේ. ඈ දැන් පාරක් අපි හිතමු මෙහෙම. මේ පාරට මීටර් 3ක් දුරින් ඒ ලක්ෂයේ සිට මීටර් 6ක් දුරින් ලයිට් කණුවක් හිටවන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි මේක දන්නේ. AB පාරට මීටර් 3ක් දුරින් සමාන්තර රේඛා දෙකක් අරන් අරේ මීටර් 6ක් අරගෙන ඇඳම වෘත්තයක් අර දෙන්න ඡේදන ස්ථානවල ලයිට් කණු හිටවන්න. ඒ අනුව තමයි එළිය පාරට එන්නේ. ඉතින් ඔන්න ඔය වගේ නිර්ණායක දීලා ඒක කරන්නේ. ප්‍රායෝගිකව වෙන්නේ. දැක්කා. ඉතින් මේවා ප්‍රායෝගික ගණන්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ එදිනෙදා ජීවිතේ භාවිතයට ගන්න. තමන් මෙතෙන්ද දැන් මේවා ඉගෙන ගන්න එකෙන් A level පන්තියට භාවිතයට වෙනවා. O level පන්තියට භාවිතයට ගන්නවා. A level එකට ගන්නවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාම එතෙන්ද ගන්නවා. වෙනත් පාඨමාලාවක් කරොත් එතෙන්දත් එහෙමයි. අන්තිමට තමන් කරන හැකියාවට ඔබ ගන්නවා. එහෙනම් අපි ඉගෙන ගන්න එක අපි කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඒක ඉතින් යනවා. තමන් ඊට පස්සේ කරන රැකියාව දක්වාම ඕකයි. ඒක තමයි මේ ගණිතය කියන විෂයේ කියන දේ. ඒ නිසා ඔයගොල්ලෝ ගණිතයට ආසාව ඇති කරගන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම්. හරි සරල ක්‍රම. දැන් ඔයගොල්ලෝ 9 ඉන්නේ. ඔයගොල්ලෝට මූලික දේවල් මේ යන්නේ. දැන් 10ට 11ට ගියාම කෙටි ක්‍රම වලින් අපිට යන්න. දැන් මම පොඩි දෙයක් කියන්න ඕනේ හැමෝටම. දැන් අර කලින්ට වඩා දැන් කලින් මම ඕගොල්ලොන්ට අර ක්ලවුඩ් එකේ රෙකෝඩ් කරලා එක දවසක් ඇතුළත රෙකෝඩින් එක දැම්මේ කාට හරි බලන්න බැරි වුණොත් හරි තේරුම් නැත්නම් හරි ගන්න. එතකොට එක දවසින් ඒක ඉවරයි. දැන් එහෙම නෑ. දැන් මම ලින්ක් එකක් ඔයාලට ඉවන්න හැබැයි YouTube එකේ දාලා තියෙන්නේ. ඔයාට ඕනෑම දවසක ඒක බලන්න. ඕනෑම වෙලාවක බලන්න පුළුවන්. එතකොට එක දවසෙන් අයින් වෙන්නේ නෑ. තේරුණාද? ඒ නිසා ඒ පාසුකමක් දැන් දීලා තියෙනවා. ඒ නිසා මේ වේව එකත් ඔයගොල්ලන්ට ඔන්න දුන්නා. එහෙනම් දැන් පන්තියට සහභාගී වෙන්නමයි මම කියන්නේ අනිවාර්යෙන්. බැරි වෙලාවක් සහභාගී වෙන්න බැරි වුණොත් අන්න ඒගොල්ලෝ මගෙන් රෙකෝඩින් එකකට මම දෙන්නම්. තවත් එකක් එතකොට පුළුවන් ඕගොල්ලෝ පන්තියට සහභාගී වෙලා ඉන්නකොට මේ උගන්වන ඒවා යම් කිසි දෙයක තේරුම් නැත්නම් ඒගොල්ලෝ මගේ රෙකෝඩින් එක ඉල්ලලා බලන්න. ඒකල ඊළඟ දවසේ පන්තියට ඉන්න කලින් ඔක්කොම හදාගන්න. එතකොට හරි. එහෙනම් එතකොට ඔයාගේ අර 9 වසරේදී ගණිතයට වෙන දුර්වලකම් නැති. ඉතින් මේක හොඳ වාසියක් දැන් අපිට පන්තියේදී නම් ඒක බෑනේ නේද? රෙකෝඩින් එකක් දෙන්න බෑනේ. සතියක් වෙනකල් ගිහින් බලන්න ඉන්න කියලා. එහෙම වුණොත් සතිය ආවේ නැත්නම් ළමයින්ට පොතක් අරන් ගිහින් ලියා ගන්න. දැන් මෙතනදී නෑ අර උගන්වුවා විදියටම ඒක කරගන්න පුළුවන්. ඒකින්ද අපිට මම හිතන්නේ පන්තිට වඩා හොඳයි වගේ ප්‍රී. හරි. එහෙමනම් දැන් අලුත් ළමයි ටියුට් ටිකක් ගන්න ගෲප් එකට ඇතුළත් කරගන්න මට අර කිව්ව විදිහට 9යි ඔයාගේ WhatsApp මං කියයි. එවන්න මං ඒකට ඒගොල්ලන්ට මේ විදිහට දාලා ගෲප් එකට ඇතුළත් කරගන්න. හරි අපි එහෙනම් අද නවත්තමු. ඊළඟ දවසේ මේ පාඩම මම ඉවර කරනවා. ඔය කියු විදියට කවකට රූල හැම එකක්ම අරන් ඉන්න. හරිද? එහෙනම් ආයිබෝ. Thank you, sir. Thank you, sir. I got, sir. Thank you. ආයුබෝවන් සර්, thank you sir.